සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉකිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉකිලෙනවා සැත වෙන කල දුටු නිදියහනේ එළි වෙයිදෝ රෑ දුටු සිහිනේ සැත වෙන කල දුටු රැදුටු සිහිනේ සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ හදවත විල්දිය චංචලවේ කැඹුරෙහි වැලි මත මුතු හමුවේ හදවත විල්දිය චංචලවේ කැඹුරෙහි වැලි මත මුතු හමුවේ සැතපෙන කල දුටු නිදියහනේ එළි වෙයිදෝ රෑ දුටු සිහිනේ සැතපෙන කල දුටු නිදියහනේ එළි වෙයිදෝ රෑ දුටු සිහිනේ ජනම් ජනම් सो बार है निभाने को सौ बार मैंने जन्म लिए जन्म जन्म 100 बार है निभाने को सौ बार मैंने जन्म लिए सितुम बेतुम संद आदरे उदावेदो महदे सुंदरु आहसे अनागते महदे सुंदरु आहसे अनागते महदे सुंदरु आहसे अनागते විස්සයි 21ට මේ හොඳ ගැම්මක් සමග ආරම්භමක් රජිත හිරාන්ගෙන් 20 වගේ නොවේවා 21 සරු වේවා මුඛ ආවරණ වලින් තොර රටක් බිහි වේවා රටක් නෙමෙයි මුගත්තොත් ලොවක් මොකද ලෝකයටම මුඛ වඩන් දාගන්නේ පහුගිය දෙසැම්බර් අවුරුද්ද දම්ම ජීවත් වෙන ලාතර එහෙම බලුවොත් අපි අවුරුද්දට වැඩි කාලයක් මුඛාවරණත් එක්ක ජීවත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් 20 කියන්නේ කැලෙන්ඩරේ තිබිය යුතු වසරක්. මේ වසර තුල මුඛාවරණ අයින්ලා කන් ආවරණ වගේ ඉඳන්නේ වෙනලි ඩක්මක්. කන් වලින් බෝ වෙන එකක් ඉඳන්නේ. ඒවා එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මට අද තේරෙනවා. මට හිතන්නේ කර්ණාකර වගේ හෙඩ්සෙට් එක ගන්න. රයිට් අයිබන් ප්‍රේතවතුනි මේ 2021 අවුරුද්දේ අපේ පළවෙනි හමුවීම සතියක සප්තස්වර රිද්මේ 7 note සමගින් අද අපි ආරාධනා කරේ අතරම ඉලන්දාරින්ට. ඔබ දන්නවා ඉලන්දාරින් ගැන. අපි පහුගිය වැඩසටහන් කීපයකදීම විටින් විට අඩු වැඩි වශයෙන් කතා කරා මේ ඉලන්දාරින් ගැන. ඉලන්දාරින් ඔබ හමුවන්නට යෝජිත දිනය ජනවාරි මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ සඳුදා දවසේ රෑ 8:00ට එරංග සේනාරත්න තමයි මේ නාට්‍ය නිර්මාණ හිමිකරුවා. නොයිසනම අධ්‍යක්ෂවරයා ශහරා ජයවීර නිෂ්පාදිකාව විදිහට කටයුතු කරන. ඒ නාට්‍ය ගැන වැඩි යමක්
දකින්නට කලින් කතා කළ යුතු නිසා තමයි අද අප ආරාධනා කරේ මේ ඉලන්දාරින් රෑනට. ඉලන්දාරින්ගේ මේ ඉලන්දාරියා එක ෆීමේල් වචනේ මොකද්ද? ස්ත්‍රීලිංග පදේ මොකද්ද? ගැටිසි. ගැටිසි. ගැටිසි ඉලන්දාරිනියෝ. නෑ මම අද එනකොට නිකන් කල්පනා කර කර ආවා ඉලන්දාරීන් කියන වගේම ඉලන්දාරින්ගේ ප්‍රතිවිරුද්ධ පදේ මොකක් වෙන්න පුළුවන්ද? ඉලන්දාරිනියෝ වෙන්න පුළුවන්ද? ඕකේ I'm ready වගේක් හරියන්නේ නැද්ද නිකන් ඉලන්දාරි කොහොම කියන්නේ දැරියෝ ඉල්ලන්නෝ. ඒතර ගෑනු කෙනෙක්නවා හරි ඕකේ මං ලෑස්ති. ඕකේ අපි ready වගේ. ඉංග්‍රීසි සිංහල එකක් ඕනේ. අපිත් එක්ක ඉන්නවා සුපුරුදු අනුග්‍රාහක බවතුන් තිදෙනෙක් ෆියෝඩල් කිරිතේ තත්පර 30 රසවත් කිරිතේ එකක් ඒ වගේම හැදෙන රටේ හදන පාට මල්ටිලැක් අඳුර මකන සොඳුරු එළිය මෙන් LED මේ අයත් එක්ක අපි පැය දෙකකට ආසන්න කාලයක් සතියක සප්තස්වර රිද්මය 7 note සමගින් ගත කරනවා ඒකම සුපුරුදු සංගීත සෞහෘදින් පිරිස සූදානම්ින් සිටින්නේ සංගීතයේ මෙහෙවීම තබ්දසා පර්කෂන් වාදන විශාරද මනෝජ් පීරිස් ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා මොකද පුතේ මේ පිම්පොන් කියලා ලියලා තියෙන්නේ මේකේ ඔක්ටෝපෑඩ් දෙන්නේ නෑ නරින්ද චතුරංගනේ මෙරද විදියට ඉන්නේ ඒ කාලේ මං වගේ ටිකක් කැප් එක අනිත් පැත්තට යන්න බැංගියව කන්ද ඩොලක් වාද්‍ය ශිල්පියා චමිල් පෙරේරා කීබෝඩ් වාද්‍ය ශිල්පියා පොන්සිසිල් ලහිරු බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා ලක්ෂ්මන් කන්නංගර කීබෝඩ් ශශික අතපත්තු අද ඉලන්දාරින් සහ ඉලන්දාරිනියන් හඳුනාගෙන අපි වැඩේ පටන් ගනිමු ඒක හරි පහසුයි පොඩි ප්‍රශ්නයක් දැන් අහන්න නිකන් මේ දැන් ඉලන්දාරින් ඔයාද ප්‍රශ්න මොකද එකපාරට ආව අයිඩියා මේක ඉලන්දාරින් කල් ගියාම තල තුනා මිනිස්සුනි ඔව් ඒක ගැටිසියෝ කල් ගියාම මොනවද වෙන්නේ තඩිසියෝද දන්නේ නැහැ ඉතින් සිංහල භාෂාවේ කොහොමද ඔකට වචන තියෙන්නේ කියලා හොයාගමු නේ ඈ තමයි මටත් හොයාගන්න බැරුව තමයි මම මේ ඇහුවේ හරි මේ ඉන්නේ රජිත හිරාන් ඉලන්දාරින්ගේ මහ ඉලන්දාරියා මේ ඉලන්දාරියා ඉලන්දාරි සංගමේ සභාපති ඉතින් එයාට ගොඩාක් තියෙනවා වාක්‍ය මගේ නාට්‍ය ගැන අපිට දැනුවත් කරන්න ඊට පස්සේ ඉන්නවා මේ නාට්‍ය සඳහා රංගනෙන් දායකත්වය ලබා දෙන අනුෂ්කා උදයන්ගනි මුණසිංහ අනුෂ්කා මුණසිංහ කියලා තමයි ගොඩක් අය දන්නේ රයිට් අයිබෝන් ඊට පස්සේ සුබලුත් අවුරුද්ද රජිතත් එහෙමයි හොඳේ සුබලුත් අවුරුද්ද ජය වේවා සේම වේවා වැඩ වැඩි වේවා ඔව් ඒ වගේම අපි බලන සියලු දෙනාටම ජය වේවා ඔව් රට යන්න ලැබේවා ඒ ඔක්කොම කියන්න ඕනේ ඊට පස්සේ මේ නාට්‍යයේ ඉලන්දාරි එකතු වෙ ඉන්නවා ශශිරංග වික්‍රමසේකර අයිබෝන් සුබලුත් අවුරුද්දක් එසේ මේවා අයිබෝන් ඒ කාලේ ඉලන්දාරි ඊට පස්සේ වම් අත පැත්තේ ඉලන්දාරින් ටිකත් ඕගමම අඳුරගෙන යන් හර්ෂණ බෙත්මගේ තවත් ඉලන්දාරියෙක් අයිබෝන් ඒ කාලේ මේ ඉලන්දාරිය නම් ඊයේ පෙර දාපු කසද බන්දර දුන්නා අපි ඒක නිසා ඉලන්දාරි වෙන්න ඉන්නේ කවුද සංගීත නෑ සංගීතය අන්තිමට නේ ඉන්නේ ඊට පස්සේ ඉන්නවා නිලුෂි පවන්නා අයිබෝන් සුබලුත් අවුරුද්දක් නිලුෂි අයිබෝන් සුබලුත් අවුරුද්දක් හැමෝටම ඊට පස්සේ සංගීත් ප්‍රභු අයිබෝන් එතකොට ඇත්තටම මට කියන්න ඉලන්දාරින් හතර දෙනා කවුද සංගීත් ප්‍රභු හර්ෂණ එතකොට රජිත සහ ශශි හතර දෙනා ඇයි රංගయ్య මහ ඉලන්දාරි ඔව් මහ ඉලන්දාරි පහයි රයිට් මේ අර අපේ සංගීත අද කොහොමද කිට් එක ඔයගෙ නෑ සංගීත එකපාර මම දැන් ආවිලා කොහොමද ඒ කියලා කතා කරනකොට මට එකපාරට මතක් වුණා මාව 7 වසරේ විතර අපේ රත්නපුරේ ඥාති අක්කාගෙනගේ වෙඩින් එකට ගෙනිච්ච ඔය වගේ. එහෙනම් අපි අම්මලා ඒ කියන්නේ මම මගේ අර උගුරු ගන්න මෙහෙම පැනපු මුල ඒ කියන්නේ මම නෑ මාත් රැවුල දැලි රැවුලක් ඇවිගෙන ඇවිල්ලා මෙහෙම ඉන්න කාලේ අර තාත්තා එම ෂර්ට් එකක් එහෙම අරන් ඇවිල්ලා ඒක අන්දලා උඩ පොත්තම දාලා අද්දික දාලා ඊට මට අවවාද දුන්නා. නිකන් ගිහිල්ලා පිළිවෙලට ඉන්නවනේ නිකන් මැද්දෙන් පැනලා නිකන් වර්චස් කරන්නේම නැහැ වගේ. නෑ මම මාත්‍ර මේ මට ඒ අතීතෙට ගියා එකපාරට. මම සෑහෙන බයෙන් හිටියේ මේ රජිත ඉන්න කොම්පද අද ප්‍රෝග්‍රෑම් එක මං හිතන්නේ අයියට කරන්න වෙන්නේ නෑ නෑ මම අර ගහත් එක්ක වෙනුනේ ඇත්තම රත්නපුරේ වෙඩින් එකේ මං ගිහිල්ලා ඉන්නවා වගේ මම. ඒ වගේ ස්වභාවික පරිසරයක. රයිට් ඉලන්දාරියෝ නාට්‍යයේ තේමා ගීතය අපිට දැන් මේ වෙනකොට ඔබට නිකුත් කරන්න පුළුවන් කමක් තියෙනවා පොඩි කොටසක් බලන ගමන් එහි ආගිය තොරතුරු කතා කරමින් ගී රස විඳින්මින් අදත් පැය දෙකකට ආසන්න කාලයක් ගත කරමු ප්‍රේතවතුනි මේ සතියගේ සප්තස්වර රිද්මය 7 notes හිත අස්සේ පොබුලු නගන හීන ගොඩට තටු ලබන්න උස් අහසේ පියාඹන්න වරමක් ඇද්දැයි බලන්න ඉලන්දාරියෝ අපි ඉලන්දාරියෝ අපි ඉලන්දාරියෝ ඉලන්දාරි හිත් අස්සේ පැතුම් වලට කන් යොමන්න අනේ
තියන් සමාජයේ ඉඩක් ගන්න අපිටත් දැන් අවස්ථාව දිලා බලලා සතුටු වන්න ඉලංදාරියෝ අපි ඉලංදාරියෝ ඉලංදාරියෝ අපි ඉලංදාරියෝ යුතුයකම් වගකීම් ගොඩයි සතයක් නෑ ඉතිරි කරපු දිරිය රැගෙන පෙරටම යන අපේ හතවත් එක වගේ ජයගෙන මිස පසුන බලන තිරාතිටන අප සතුමයි ඉලංදාරියෝ අපි ඉලංදාරියෝ ඉලංදාරියෝ අපි ඉලංදාරියෝ ඉලංදාරි අපේ හිතෙත් ආදර සිතුවිලි පොඩියයි අපේ වයසින් හිතා බලන්න නැතේ සතේ පෙන් කරන්න ගැටිසියෝ බැල්ම දෙලයි අපේ හදවත් ඉරිතැලෙන්න ඉලන්දාරියෝ හතර දෙනා ඉලන්දාරිනියොත් ඒ වගේම හතරක් ඉන්නවනේ. සසිරංග පොඩක් බය වුණා කියලා තේරෙන්නේ නැද්ද සින්දුව බලද්දි? ඒ සසිරංගේ ගහන්නේ අර දෙවුනේ. කොහොමද? නිලුෂි පවන්නේ නැගලා හිටපු ගහ. මතකද ගහට නගින්න බය වෙලා ඉන්නේ. මොකක්ද මේ කතාව කියලා නේද? ඒක ෂොට් එකක් තුනට ගහ උඩ නැගලා අපි සෙට් එක කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටික. ඔව්. කොහොමද අපි ඉතින් කොල්ලෝ වගේ නැග්ගයිත් දඩවඩස්. ඒක බොරුවක්. දැන් කොට බය වෙලා ඉතින් නේ. මම පල්ලේ හිටියේ. නෑ අතන කොල්ලෝ සෙට් එකම බය වුණා නේ නගින්න. ගහට නගින්න. කෙල්ලෝ ටික නැග්ගා. ලිලූසි තමයි මං හිතන්නේ උඩටම නැග්ගේ. ඇත්තද? ඔය යාට ඉනිමන් ඕනේ නැහනේ කකුල එක කකුලක් තියලා ඒ කියන්නේ මුලට කකුලක් තිබ්බාම දෙවෙනි කකුල තියගේ ඒ කියන්නේ උඩ දැල්ලට. කකුල් දිගයිනේ. මම නැග්ගා. ඊට පස්සේ සංගීත තමයි මගේ ළඟට ආවේ. ඒ කියන්නේ එයාට මේගොල්ලන්ට වැඩි යම්තාක් දුරට නැග ගන්න පුළුවන් වුණේ සංගීත. සංගීත කොහොමද ඒ ගමේ ඉන්නකොට ගස්සලම තමයි ඉන්නේ. සංගීත මාවල නිලුෂි මේ බය නැද්ද? එයා බිම බලන්න බයයි. මාව අල්ලගෙන මෙහෙම වැටේද? සංගීත පුරුද්දට ගහ උඩට නැගලා කකුලෙන් මෙන්න මෙහෙම ගහනවා. ඒ කියන්නේ ඔරබෝල් කොටලා පුරුද්දට. මේ සචි කියන්න මේක මේ ඉලන්දාරියෝ කියලා කිව්වට මේ වෙන කතාවක් වෙන ෆ්ලොට් එකක් තියෙන්නේ. පොඩි නිකන් කියන්නේ සම්පූර්ණ කතාව එපා. අපි 4 වෙනිදා පස්සේ ඒක හරියටම සවිස්තරාත්මකව දැනගන්න. පොඩි ඉඟියක් දෙන්න මේ මොන වගේ කතාවක් මොකද මේ ෆ්ලොට් එක. ඇත්තටම මේක අලුත් කතාවක් මේ ආරම්භය ටිකක් වෙනස් විදියට ගන්නෙ. ඉලන්දාරි හතරක් යාළුවෝ හතරක් බෝඩිමේ ඉන්නේ. ඔය කියන සින්දුවේ විදියට 7-5ක්වත් අතේ නැතුව මොකක් හරි කරගන්න මොකක් හරි ගේමක් ගහලා කීයක් හරි හොයාගන්න වැඩපිළිවෙල ඉන්නේ. මම 3 wheel එකක් දුවන්නේ. ඉතින් මේ හැමෝටම වැඩවලට කෝල් එක දීලා හයර් එක ගන්නේ මම යාළුවකමට. ඉතින් මම හැමතැනම යනවා. 4 දෙනාත් එක්ක මෙයා තමයි උපදෙස් සංගමේ සභාපති මහමුලකාරයා. එක බෝඩිමේ ඉන්නේ. එක බෝඩිමේ 4 දෙනා ඉන්නේ. අපේ හර්ෂණ මල්ලි ඉන්නවා ටූරිසම් කැරක්ටර් එකක්. එයා ඒ බිස්නස් ලයින් එක. සංගීතුත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් හැමතිස්සෙම ඒ කියන්නේ මොන ප්‍රශ්නේ වුණත් අර රණ්ඩු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඔය බෝඩිමක තියෙන කතාවම තමයි. රණ්ඩු වෙනවා පොඩි ආගියුමන්ට්ස් එනවා. හැබැයි 4 දෙනා එකට කන්නේ එකට ඉන්නේ සින්දුවක් කියලා. එහෙම බොහොම විනෝදෙන් ඉන්නේ. එහෙම පොඩි කතාවක් යන මගේ කියලා කිව්වේ නෑ ඒකට බෝඩිමේ ඉතින් අපි ඔය වගේ තමයි ෂූටින් වලදී. කිසි වෙනසක් නෑ. මේ වගේම බොහොම නිදාසේ මෙයත් එක්ක ඉන්නවා කියන්නේ ඉතින් කොහොමත් හිනා වෙන එක තමයි කරන්නේ. කන්න එකට බෝ අර මොනසේ අන්තිම නිර්මාණයක් හදාගත්ත බුදුමයි. මේක පෙන්වන්න සියතේ. මේ සංගීතයට මොකද කැරක්ටර් එක? මම ඉතින් ඔය গিitar එකක් එහෙම අරගෙන පොඩ්ඩක් දන්නේ නැද්ද? සින්දු කියන කොළඹ ආපු කෙනෙක්. නෑ එහෙම නෙවෙයි. ඒකත් අර යාළුවෝ අතර දැන් මම තමයි එතන බලාබාගෙන ඉක්කනා. එතකොට මට පොඩි গিitar එකක් තමයි සෙල්ලක්කාරයි. ඉතින් සින්දුවක් කියාගෙන හිට මේට යනවා. අර මම හිතන්නේ කියන්නේ මම ඇත්ත ජීවිතේ වගේ නෙවෙයි. සින්දු කියන්න බෑනේ. ඇත්තට මේ ඒක කලින්ම කියලා තියාගන්න. බෑනේ. මේ වෙන්නේ අර ගොඩක් වෙලාවට මේ කියන්නේ මෙයාලගේ ප්‍රශ්න වලට වඩා මගේ අර හිතන විදිහ සරලයි. මේ කතාව තුළ මම හරි පොඩි මගේ හිතන අයිඩියාස් හැබැයි මම හැම වෙලේම පොඩි සෙල්ලක්කාර ජීවිතයක් ගෙවනවා වගේ එකක් තමයි. මොකද මේ හර්ෂණයි ගත්තම අපේ රජිතයි ගත්තම මේ ඔක්කොටම අරමුණු
තුල තමයි ජීවත් වෙන්නේ. මෙයාට ෆෝන් රිපෙයාර් කරනවා. මෙයා සුද්දෙක් කොහොමද ගේමක් දෙන්නේ? මෙයා ට්‍රීවිල් හැරද හැබැයි මම එහෙම නෙමෙයි මොකෙක් හරි ගිහලා කෑල්ලක් ගිහලා හම්බෙලා පොඩි කෑල්ලක් කිව්වා සින්දු කෑල්ල. මොකද සින්දු කෑල්ල. ගිටාර එකේ දැන් සින්දු කෑල්ලක් කොහරි පේමන්ට් එක හරි කොහරි එහෙම. අද මේ කටහඬ ගිහිල්ලානේ. හරි අමාරුයි. කොහෙද වගේ බෑන්ඩ් එක සෙල්ලම් කරනවා. උඩ ගිහින කෑල්ලක් වුණා ඒක. එතකොට මේ හර්ෂණ මේක මේ කියන්නේ පටන් ගන්නකොටම කියන්නේ මේක යූත් එක ටාගට් කරපු ඩ්‍රාමා එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය පවුලේ නාටිකා ඒ කියන්නේ පවුලේ නාට්‍යයක්ද බාල මාළු ඕන කෙනෙකුට බලන්න පුළුවන් විදිහකට. ඔව් මේක ඇත්තටම පවුලේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ හැම ජීවිතවලම ඉන්නවනේ හැකර්ස්ලා. ඉතින් අර අපි සෙට් එක සල්ලි නැතුව ඒ එක තැනකට වෙලා ඉන්නකොට අපිට එන අයිඩියාස් වලින් තමයි අයිඩියා එකක් තමයි මේ ඩ්‍රාමා එක පුරාවට යන්නේ. ඉතින් මම හිතන්නේ පවුලේ හැමෝටම බලන්න පුළුවන් සහ මේකේ අර පළවෙනි කොටසේ ඉඳලා අන්තිම කොටස වෙනකන් එක එක සිද්ධි මාලාවල් තුළ එක එක විදිහේ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගම් වලින් ආපු ඉලන්දාරි ටික මෙහෙ සවයි වෙන්න මොන හරි දේවල් ටිකක් කරනවා. ඒ කරන අතරේ තමයි මේ කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ. ගොඩක් එහෙමයිද අපිත් මේ ගෙන්දගම් පොළොට ආවේ ගම් වලින්. එහෙම ගම් වලින් ඇවිල්ලා බෝඩින් ජීවිත ගත කරපු අය ඉන්නවද මෙතන කවුද? කවුද? කාටුසම මම ඉන්නවා 1 2 3යි කටිය කොළඹට නැහැ කම් කියන. රයිට්. අපි ගමක ගිහලා බෝඩින් එකල ඉඳලා කොළඹ ඉන්න බැරි. ඔව් ඔය ගමක ගිහලා ඉතින් ටික කාලයක් ඉඳලා රයිට්. අද ඉලන්දාරියෝ ගැන කතා කරන්න ප්‍රේතවතුනේ ජනවාරි 4 ඒ කියන්නේ එළඹෙන අද සෙනසුරාදා ඉරිදා සඳුදා හරියටම ගත්තොත් පැය ගණන් වලින් කියන්න පුළුවන් නාට්‍ය පටන් ගන්න තියෙන වෙලාව සඳුදා රෑ 8:00ට පටන් ගන්නවා. එරංග සේනාරත්න අධ්‍යක්ෂණයක් ඒ වගේම නිෂ්පාදිකාව ශහර ජයවීර සහ නාට්‍යයට සම්බන්ධ වූ අද සහභාගී නොවන සංගීතය තිරපිටපත ආදි වශයෙන් සායු සියල්ලක්ම පිළිබඳවත් අපි ඉදිරියේදී කතා කරමු. සති අග සප්තස්වර රිද්මය අනුග්‍රහය පියෝඩියල් කිරිතේ තත්ප්‍රත්‍යයෙන් රසවත් කිරිතේ එකක් හැදෙන රටේ හදන පාට මල්ටිලැක් ඒ වගේම අඳුර මකන සොඳුර එළිය මෙන් LED නැදෙන්න රෑ 12 වෙනකන් අපි කතා කරන්නේ අද ජනවාරි 4 වෙනිදා සිට ඔබට නරඹන්නට ලැබෙන ඉලන්දාරියෝ ගැනයි.
සිත තුල දඟලන මනසේ ඇවිදින ඔබ මට නිදන්න දෙන්නේ නෑ සිත එක්තැන් කර නිදන්න හැදුවත් ඒටත් නොබ ඉඩ දෙන්නෙම නෑ දුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නම ඕනේ නෑ බැඳු බලුත නිසා ඒ හරි සාධාරණ අර ස්ක්‍රීන් එක බලලා ඒකෙන් ගත්ත ගැම්ම මට පෙන්වන්න විදියක් නැහැ මොකද ඒ තරම් මේ සමීප රූපරාව මේ හරිය බම ගන්න බෑ ඒක කායනයට පෙර බැලලා පොඩි ජවයක් ගත්ත ෆෝන් එකේ අපි කියන්නේ සමස්ත ප්‍රේක්ෂකයටමනේ ඔව්. මෙයා මම බලන් හිටියේ මෙයා නිකන් තනි එක්කිනෙකුට එක කියනවා කියනවා. ඉතින් මෙහෙම කර කර නිකන් එහෙම බලන හැමෝටම මට ඉතින් බල්ලෙක් කියලා කියන්නේ නැත්තේ. ඔව් ඒක තමයි මෙහෙම නෑ නෑ කියලා දෙන්නද අද මේක කියනවා ඒක අර කියන්නේ එහෙම තමයි මෙච්චර කාලයක් මම නිකන් දුන්නේ නෑනේ ඔන්න මම කියනවා ඒ කියන්නේ ඔව් ඒ chance එක දෙන්න ඒ chance එක දෙන්න මං කියන්නේ පෞද්ගලික පවුලේ දේවල් එහෙම මේ කියන එක හරි නෑ නේද? එයා නිකන් දෙන්නේ නැති කතන්දරේ මේ කියන්න ඕනේ නෑ නේද? මිනිස්සු බලන රයිට් අපි පළවෙනි වෙළඳ විරාමයට සඳහා යන්නට සූදානම් වෙන මොහොත අපිත් එක්ක ඉන්නවා අෆියඩෙල් කිරිතේ අලුත බැන්දද බැඳලා කල්ගත වුණාද ඒ කිසි දෙයක් අදාළ නැහැ නෝනත එකක් හදලා දෙන්න බෑ කිව්වොත් මටත් ඔක නිදා ගන්න බෑ. මට මචං මට උදේට නිදා ගන්න දෙන්නේ නෑනේ. ළමයි කියලා කරදර දැන් මේගොල්ලෝ ටෙස්ට් දෙක පියාගෙන නිදාන්න දෙන්නේ නැත්තේ බැඳපු අලුත රැඩනේ. මට මචං උදේට නිදාන්න දෙන්නේ. දවල් වල නිකන් නිදා ගන්නවා. ගෙදර වැඩ ගොඩ ගිහිලා ළමයා ඉස්කෝලේ ගෙනියනවා. එහෙම කියලා මට නිදාන්න දෙන්නේ නෑ. ඒක බලපාන විදිය කල් යනකොට ඒක ඒ විදිහට බලපයි. මේ මල්ලි වහින්න මෙතෙන්ට දෙනවා මට මතක් වුණා ඉතින් අපි ෂූටින් කරනකොට ඇත්තටම අපිට හරි සතුටුයි මේ රජිත ඇත්ත ඒ ෂූටින් කරනකොට මොකද චුට්ටක්වත් මතක නැහැ සීන් එක ඉවර වෙනවද දන්නෙත් නැහැ පටන් ගන්නවද දන්නෙත් නැහැ මොකද ඒ වෙලේ ඉඳන් මොකද අපි හරි ආතල්ලක ඉන්නේ ආගන්න පුළුවන් කතා කියන්නේ සීන් එකට වඩා කතා ගොඩක් අහගෙන තමයි අපි සීන් එකට යන්නේ හරි සතුටුයි ඉතින් ඔයාලා ගත්ත සතුට අපිට දෙන්න නේද අපින් නිකන් නිරපරාධ පයදයක් ගත කරන්න ඕනේ නේ සතුට අපිත් එක්ක බෙදාගෙන ඔය සාම්පල් නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවි සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා
වෙත ඇඹුලගෙන ඔයා සෑමදා මෙසේ එනු මැන මල් සිනාසලා ආදරේ දැනී මාහත සූසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා නියරේ පිය නගලා මැනිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා සිත පිරුණා අද සෙනෙහස දැනුණා මනෝජයගේ ජොබ් එක මං කරා. ඔව් ඒක දැන් ශශිරංග හොඳ වෙලාවට ඉස්සර පැත්ත බලාගෙන මේ අපිට පිටුපාලා ගීතය ගායනා කරේ. ඒ කියන්නේ මෙහි කෙලින්ම හස්ත මුද්‍රාවෙන් එන නැටුම් ඇටුවා. හැබැයි ඒ අතරේ හර්ෂණ කියනවා ඔහොම කරන්න එපා මනෝජ් මෙයා මෙහෙම අර රජිත මෙහෙම කරා මියුසික් ඔව් මම නෑ මම මනෝජය කරේ මනෝජය කරා කියලා. මම මනෝජය කරා මොකද නෑ මනෝජය අපි කරන ඒවා කරනවානේ. මම දැක ගෑනම රෑක් ගන්න ඒවා ඒකයි කවද්ද අපි කරන ඒවා එයා කරනවා. ඉතින් මම බැලුවා එයා කරන එක අපි කරා මොකද කියලා. ඔය කොයි කාලේ වෙච්ච දෙයක් කරද කියන්නේ දැන් මේ අනික හැක් දෙවේ මොකක් කරේ නේද කොඳුරුවෙක් කරි වහන්නේ නැති අනේ මනුස්සය හැබැයි මනෝජය රැවුල වවලානේ අපි දන්න කාලේ ඉඳන් හිටියේ. හැබැයි අපරාධේ ඕනම කාලේ ආ රැවුල ගැපුවයි. ඇයි මේ බවන් හිටියනම් මට මාස්ක් එකක් වගේ යන්න තිබුණා දාන්න නැතුව නිකන් කට වහගෙන පොලිසිය නවත්තන්නේ නේ. අලු පාට මාස්ක් එකක් දාලා ඉඳන් මේ ඉලන්දාරියෝන්ගේ පොඩි කොටසක් බලලා ඉමු. දැන් 4 වෙනිදාන් තමයි සම්පූර්ණයෙන් ඔබට මේක මේ අවිවේකී කාලයක් උදා වෙනවා. මොකද ඊට පස්සේ ඔබ සතියේ හැම දවසකම මේක බලන්න පුරුදු වුණාට පස්සේ මේ සියල්ලක්ම ඒක හැල්මට බලාගෙන යන්න පුළුවන්. හැබැයි ඊට කලින් මේ අද දවසේ ඉලන්දාරියන් හම් වෙන නිසා පොඩි කොටසක් ඔබට මම කල්ලා සාම්පල් එකක්. පොඩි ටුට්ටක් වෙනරින්න. මොකද බං ඔය රවි කිඤ්ඤාව නවත්ත ගනිමු බං හරදරේ අනේ ඔබන් කනගාටුලා මේක දාන උදේ ඉඳන් අනේ නාකින්න උඩේ වේරුනේ මචං රයන් මම දෙකක් කිව්වා කරන ලව් එකක් ඇතුළ කරන්න එපා එළියට ගිහලා කරන්න කියලා අනේ ඔබන් බැරි වෙලාවක් අනන්නන්ටි අපු එළවුවොත් එහෙම අපිට ගෙවල් හොයාගෙන යන්න වෙයි. එදා මතකනේ බෝඩිම දෙන දවසේ සිත්මෝ පෙන්නලා කියපු දේ. මේ ළමයි මේ තමයි මගේ one and only daughter Sigma. ඉතින් අද ඉඳන් ඔයාලගේ නංගි වගේ. හොඳේ? එයාට බැල්ම දාලා තිබුණොත් ගෙදරින් ඩොක්ටර් පතගයිනේ. මම දැක්කනේ එදා මූ ඒ කියලා ටැග් ගහනකොට ඒ කියලා hina වෙලා දාපු තොන්දලේ කොහමද කියලා. හැබැයි මචං ඔබ ඩොලර් කොලයක් දෙකක් එළියට ඇදලා ගත්තා නම් එහෙම ඇලන් නැන්ටි අනිවාර්යයෙන්ම තනික කොලේ කැමැත්ත දෙනවා. මම ආරම්භ කෙල්ලේ බා. ඒක ආදරේ බා. ඒකේ මට හදාගන්න පුළුවන් මට. සල්ලි වලට මොකද බං ආදරේ ගන්නෙ? දවසේ කතාවනේ මාව. මූ SPBR වෙලානේ. සත්‍ය ප්‍රේම වුංගරාජ. හරියට. හරි. ඇලන් ආන්ටිගේ දුව සිග්මා ඉන්නවද මෙතන? කො? කවුද? ධනංජි ධනංජි කලින් සතු නෑ මෙයා හරි මං කියන්නේ ඇලන් ආන්ටිගේ දුවෙක් ගැන කිව්වේ මෙයා ඉස්සර කියනවනේ මෙයා එහෙම කැරක්ටරයක් නෙමෙයි නගපාන්නේ හොඳ කොල්ලෙක්ගේ චරිතයක් කරන්නේ. ඒ සීන් එකට විතරක් කොල්ලෙක් දුන්නා නේද? අම්මෝ. දිගට මෙහෙම යන්නේ නෑනේ නේ. කියන්න ඕනේ. බෝඩිම ගැන වැරදි අදහසක් එන්න පුළුවන්. ඔව් අනිත් එක මේ දවස්වල සැලොන් එකක් දාලා තින්නේ. සංගීත් thank you අනුෂ්කාගේ මේ චරිතය මොකක්ද? මගේ චරිතය අයියේ ඉතාරගේ. ඒ වගේ දුව නෙමෙයි දින්නේ. අරුන් දෙක කලින් වෙනස්. දුව වගේ ඒකයි. 2018 කරන්නේ. ඔයාලා එමෝ වෙනස්. ඉතාරා. ඉතාරා එක. ඉතාරා කියන්නේ කවුද එතකොට නාට්‍ය ඇරියට? ඉතාරා කියන්නේ අයියේ ගොඩක් දුප්පත්. හැබැයි සල්ලි තියෙනවා. වගේ මම ආදරය කරන්නේ මියුසික් කරන එක්කෙනෙක්ට. ඉතින් මට සල්ලි හොයාගන්න මම ගොඩක් ප්‍රශ්න එනවා.
ප්‍රොමෝෂන් කරන ගර්ල් කෙනෙක්. ඒවත් එක්ක ඉතින් ඉස්සරහට යන්න හුඟක් try කරලා ගේමක් අහලා ප්‍රේමන්තයත් එක්කගෙන ඉස්සරහට යන්න හදන කරක්ටර්. කවුද ප්‍රේමන්තය? මියුසික් කරනවද මෙතන වෙන කවුරු එක්ක මනෝජ් පීරිස්ලා කට්ටිය වෙන්නේ නැත්නම් ඔයා වෙන්න ඕනේ. ඈ? මණි කරව මේක ඔයාට අදාළ දෙයක්. මේ අඳුර ගන්න බෑ මොකද සංගීත පුරා පොඩි කාලේ නේ කරග බෑ. අපි හැමෝම වෙනස් මෙයා කොණ්ඩෙත් ඇවිද? දැන් ඔයාට ඉතුරු ටික කරනකොට මොකද කරන්නේ? මගේ තමයි කොණ්ඩේ හැමදාම වෙනස් වෙන එකක් නේ. ඒක අවුලකුත් නෑ බෑ. මෙයාගේ කොණ්ඩෙක් ඒකේ තියෙන එක සීන් එකක් තියෙනවා. කොණ්ඩේ එහෙම පොඩ්ඩක් වෙනස් Continue. අපි දෙන්න බෝඩි මෙන් එළියට බහිනවා එක කොණ්ඩේ. කොහෙද ලොකේෂන් මේ නිරුෂි? පානදුර වාද්දුව. හරි මිනිස්සෙක්ද මත් ඇහුවේ? ලොකේෂන් ගැන. පානදුර වාද්දුව. බායින්න වෙලා නෑ දන්නේ සාමාන්‍ය ඒ කියන්නේ උදේ නැග්ගයන් පස්සේ නැගිටින්නේ ලොකේෂන් එකට. කොයිද කියලා දන්නේ. යන්නේ නිකන් කතා බහ කරන්න ඒව නෑ. දැන් ඉස්සර නම් ඔය අපි අහලා තියෙනවා දැන් ඔය මේ කියන්නේ රාත් 12න් පස්සේ මනෝජ් පීරිස් කියන කතා ටිකක් තියෙන ඒ කතාවල මනෝජ් පීරිස් සහ මේ බෑන්ඩ් එකේ ගොඩක් අය අපිට හම්බුනාම කියන කතාව තියෙනවා. ඉස්සර ඔය ඔකෙස්ට්‍රා එකේ කට්ටිය ඔක්කොම යනවා කියන එකට. ඒ කියන්නේ දැන් සෙපරේට් නෙමෙයි නාට්‍ය ඔය වේදිකා නාට්‍ය කණ්ඩායම් වුණත් අදටත් ගොඩක් වෙලාවට එහෙම යන වෙලාවල් තියෙනවා කණ්ඩායමක්. එහෙම යනකොට මේ විවිධ අදහස් ෂෙයා වෙනවා. දැන් අද වගේ එක වැඩක් ඉවර කරලා බොහොම මහන්සිලා නැග ගමන් බෙල්ල කඩාගෙන නිදාගන්නේ නැහැ. කතා බහ කරේ. සාමාන්‍යයෙන් ඔයාලා ඒක ටීම් එකකට වැඩ කරනකොට ඒ වගේ අවස්ථාවන් තිබුණද කතා බහ කරමින් අදහස් උමාරු කරගනිමින්? අනිවාර්යයෙන්. ටීම් එකක් විදිහට කියන්නේ හැමතිස්සෙම සීන් එකක් නැත්නම් අපි අපේ ඉතින් බෝඩි මේ දවසට නම් 4 දෙනා හැම සීන් එකේම වගේ ඉන්නවා. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ඉතින් උදේ නම් අපි පොඩි වෙලාවල් හම්බුනාම ඉතින් ඔය අපි ඒක අතරින් අපි කතා කරන කතා කරන්නේ අපි එක එක ඒවා තමයි. යතරුතේ සීන් එකක් දෙයක් කරනවා. රංගයත් එක්ක අපි වැඩ කරන ඒ රංගයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් වැදගත්. ඔය ඒක දැන් හරි. දැන් මොකද හේතුව දැන් මේව ඇවිල්ලා ඉන්වෙස්ට්මන්ට් නේ. දැන් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මේ දැන් එකක් පැත්තකින් මේ නිර්මාණය හරියට කෙරෙන්නත් ඕනේ. අනිත් එක දැන් හිතන්නකෝ මේ 6 දෙනා දැන් මෙතන මෙහෙමනම් ලොකේෂන් එකෙත් මීට වඩා අමුතු වෙන්න විදියක් නැහනේ. අද ඕනෑම අවස්ථාවක මේ කට්ටිය ඒ කියන්නේ ටීම් එකම එකට එකතුලා කතා බහ කර ඉන්න පුළුවන්. හැබැයි එතෙන්දී අධ්‍යක්ෂවරයා දෙන විධානය හෝ ඔහු ගන්න ක්‍රියාමාර්ගය අනුව නළුවාගේ හෝ නිලියගේ උපරිමේ එන්නත් පුළුවන්. සමහරලාවට ඩිස්පොයින්ට් වුණොත් එහෙම ඒක නොවෙන්නත් පුළුවන්. එතෙන්දී කොච්චර දුරට ඔබේ අධ්‍යක්ෂවරයා උපක්‍රමශීලීද? ඇත්තටම අධ්‍යක්ෂකවරයා එරංගයි අපිත් එක්ක සාමාන්‍යයෙන් දැන් එරංගයේ ෂොට් එක මාක් කරන්න කලින් අපිට කියනවා මල්ලි මේක කරන්න බෑන්. ඔයගොල්ලන්ට එන විදිහට අපිට ඕන තරම් නිදහස දීලා තියෙනවා අපේ මේ රංගමණ්ඩලේ රංගන්න. හැබැයි ඒ අවශ්‍ය සිතුවිල්ල ගානට කැප්චර් කරගන්න අයියා වැඩේ කරගෙන යනවා. සහ මොනාරි වැඩියෙන් මොනාරි දෙයක් ආවොත් ඒක අඩුත් කරනවා. ඒක අඩුත් කරනවා. උදායිමු එතනට අපි මේ කියලා එම බැලන්ස් කරනවා ලුතිනවා. ඒක අපිට වැඩ කරන්න ලේසි නේද? ඇත්තටම මේ කියන්න ඕනේ මේ එරංගයත් එක්ක අපි දැන් වැඩ කරද්දී සාමාන්‍යයෙන් එහෙම කලබල නැහැ. ඉතින් අපි අපේ අයියගෙන් වගේ අපි සෑහෙන්න කතා කරන්නේ. ඔය බෝඩි මේ සීන් කරනකොට අපි හතරට ලොකු ප්‍රශ්න කතා කරලා සීන් එක ටක් ගාලා බලලා අපි කරන. ඒතකොට සාමාන්‍ය දැම් ගමු ඔහොම එකක් නෑ. ඇත්තටම අපි ෂූටින් ඒ කියන්නේ බිගිනින් සීන් එකත් අපිට කියලා දීලා තමයි මේ සීන් එක අපිට එක්ස්ප්ලেইন කරන්නේ. ඒක ගොඩක්ම ওই රඟපාන ලේසි වෙන්නේ හේතුව තමයි එකක් අපි යාළුවෝ නිසා අපිට රඟපාන හරි ලේසි. අපි පටපට ගාලා සීන් එකත් ඉවර කරනවා. අපි සීන් අපිට තියෙන ලිස්ට් එක බලලා අපි කීයද කියලා නිකන් බඩු ලිස්ට් එක ගියානවා රයිට් කීයද ඉවර කරන්න ඕනේ කියලා අපි එහෙමත් වෙනවා. මොකද හේතුව අපි හතර දෙනත් යාළුවෝ. අපි මේ නංගිලත් අපි යාළුවෝ. ඊට අමතරව ඉරංගයියත් අපි යාළුවෝනේ. ඒ කියන්නේ ඩිරෙක්ටර් එතකොට අපි සාය අධ්‍යක්ෂකවරයා, ඒකට කලා අධ්‍යක්ෂක ප්‍රීති, වේශ නිරූපණ ශිල්පියා, ඒකට අපි උපුල්ල කැමරා ශිල්පියා අපි ඔක්කොම යාළුවෝනේ. අපේ යාළුකම තමයි ගොඩක් කලාට අපේ වැඩේ හොඳට එන්නේ හේතුව. ප්‍රොඩියුසර් නෝන අනිවාර්යෙන් මතක් කරනවා. ඔව්. අනිත් පැත්තේ නිෂ්පාදික අපේ ශාරා ජයවීර. මොකද එයාත් ඇවිල්ලා හැමතිස්සෙම අපි ගැන හොයලා බලනවා. මල්ලි කෑවද කියලා බලනවා. දැන් වැඩි ඕනේ අද දවසේ පවා එයා අපිව තනිකර මල්ලි කොහොමද යන්නේ කියන එක පවා එයා බලලා තින්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් නිෂ්පාදිකාවකට පුළුවන් වුණනම් ෂූටින් ගිහලා අපේ පේමන්ට් එකක් දීලා පැත්තට වෙන්නේ. අද ප්‍රෝග්‍රෑම් එකකට අපේ එන ට්‍රාන්ස්පෝර්ට් එක පවා එයා මැදිහත් කරලා අනිවාර්යයෙන් ඒක මතක් කරගන්න. නිෂ්පාදිකාවක් තමයි එයාට ඕන සල්ලි නෙමෙයි. යාට ඕන වැඩේ ලස්සනට නීමට. ඇත්තටම කතා කරලා මල්ලි මොකද වෙන්නේ යනවාද? ඒ කියන්නේ ඒ අවධානය සාමාන්‍ය නෑ නේද ප්‍රොඩියුසර් කෙනෙක් සාමාන්‍ය. ඔව් මාත් ෆස්ට් ටයිම් මේව දැක්කේ කියන්නේ ටීවී ප්‍රෝග්‍රෑම් වලට අපිට මේව කියන්නේ. අපි කියන්නේ නෑනේ නේ. ඔව්. කිව්වත් කියන්නේ නැද්ද? දැන් මම ඒකව මාස්ක් එකක් පවා දානවද? මාස්ක් පවා එවන්නම් කිව්වා. මේ ෆීල්ඩ් එකේ ගොඩක් කරාට මේ වෙන්නේ කාන්තා මේ නියෝජිතය අඩුයි. නිෂ්පාදිකා හරි අඩුයි නේ. ගොඩක් ඉන්නවා අඩුයි. ප්‍රමාණාත්මකව ගත්තොත් හරි අඩුයි. මේ නිලුෂිට මොනවද ඔය වෙච්ච කාලය ඇතුළත වෙච්ච අමතක නොවන සිදුවීම් තියෙන මේ අයිලත් එක්ක ඉන්නකොට? අමතකම නොවන සිද්ධිය තමයි ගස් නැගීමට අමතරව. ඊට අමතරව මොකද්ද? අර මගේ බෙන්ස් එකට හැප්පෙන්න කියන්නේ සිද්ධියදී.
මයික වික්කවස්. ඔයාට මොකද හිතෙන්නේ මේ ටෙලි එක්ස්පීරියන්ස් එක ගැන? ඇත්තටම කියන්න ඕනේ මේක මගේ මුල්ම ටෙලි නාට්‍ය. ඉලන්දාරිය කියන්නේ. කොහොමද මේ අවස්ථාව හම්බුනේ නිලුෂිට? ඇත්තටම මම සනෝජක් හරහා තමයි රංගයව අඳුනගත්තේ. ඉතින් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සනෝජ බිබිලි මහත්මිය. ඒ වගේම රංගයව ඊට පස්සේ මට හම්බ වෙනවා. ඉතින් ඒක මට කතා කරේ ෆිල්ම් එකකට. ඉතින් ඒ ෆිල්ම් එක කරන්න කලින් මේ නාට්‍යයට ඒ කියන්නේ මට අත්දැකීමක් එක්ක කරන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේ නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තේ. මම හිතනවා මේ තබපු විශ්වාසයට අද මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මගේ පළවෙනි ඩ්‍රාමා එක වුණාට දැන් අවුරුදු දෙකකට කලින් කරේ. ඊට පස්සේ මම ඩ්‍රාමා දෙක තුනකට වගේ සම්බන්ධ වුණා. ඉතින් මට සතුටුයි මගේ පළවෙනියටම මම දායක වෙච්ච මේ ටෙලි නාට්‍ය ඉක්මනින්ම මේ විදිහට බලන්න හම්බ වෙන එක ගැන. ඉතින් ඒකට රංග සේනාරත්න මහත්මයාට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මා කෙරෙහි තිබු විශ්වාසයට. මේ අර මොනවාද සංගීත මොකද මේ පළවෙනි එකද කියලා කිව්වේ කියන්නේ එහෙම අර පළවෙනි එක බව නොතේරන විදිහට තරමටම හොඳට නිලුෂි රංගපෑම කරාද? දැන් ඒ කියන්නේ එතනින් අපි හම්බුණාට අයියේ දැන් නිලුෂි මායි කරපු හැම වැඩේම ඊට පස්සේ කරපු වැඩේ අපි හම්බුණා. කියන්නේ විදිහට එතකොට මම දන්නේ නැහැ මේ නිලුෂිගේ එතකොට ඉල්ලගත්ත කන්නාඩියද අද නිලුෂිට දුන්නේ නැත්නම් නිලුෂිගේ කන්නාඩිය ඔයාගත්තද ඔයා කන්නාඩිය නිලුෂිගේ මොකක්ද ඒ දෙන්න සල්ලි දාලා ගත්ත එකද? මොකක්ද ඒ මගේ කන්න දෙසිපන දාලා ගත්ත නෑ එනකොට ඔය කන්නාඩි මොකක්වත් අර එන්නේ තිබුණේ නැහැ. දැන් මේ අර ඇත්තටම උනේ මේකයි. මේ සංගීත්ගේ තමයි මේ දෙක. මගේ ඇඳුමට ගැලපෙනවා කියලා හිතුණා. ඉතින් ඒ නිසා මම ඒක ඉල්ලගත්තා යාළුවා. අන්න බලන්න. සහ මගේ මතක ගන්න සංගීත් කියන්නේ මගේ හොඳම යාළුවා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳන් මම හිතන්නේ අපි දෙන්න තමයි වැඩිපුරම මේ ඩ්‍රාමා වල කියන්නේ හම්බුණා අපි ගොඩක්. ඉතින් මට එන්න අවංක හොඳ යාළුවෙක්. ඒ යාළුකමට මම මාර ආදරේ. අවංක කියලා කිව්වා. දැන් සංගීතේ නමත් එක පොඩි ඊළඟ සින්දුව කවුද කියන්නේ? නිලුෂි. නේද? විශාල්. නිලුෂි. හරි එහෙනම් මෙහෙම කරමු යාළු පිට්ටකට පොඩි වැඩක් දෙමු. අනිත් මයික් මට ඕන මයික් එකක් දෙන්න. මොකක් කරේ දෙන්නත් එපා ඔය යාළුකමට හරියන එක. සංගීත් ප්‍රභු ඔයා ගන්න මේ මයික් එක. ඔයාලා පොඩි වැඩ ගාල් ටිකක් දැම්ම නේද රියර්සල් කරන වෙලාවේ මයික් එක අරගෙන දැන් එක ආටිස්ලා වේදිකාවට දානවා වගේ. ඔයා හොඳ අනුකරණ ශිල්පියෙක්. ඔයාගේ හඬ වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් බව මම දන්නවා. මට මීට කලින් ඔබ හම්බෙලා තියෙනවා. ඒ දන්න නිසාම අර ගහ දන්න විට කොල කඩා පාන්න එපා කියලා කතාවක් තියෙනවනේ. ඉතින් ඒක නිසා මිනිහා කල් වෙලා ඇතිව මේකප් රූම් එකේ ඉඳන් උගුර පොඩ්ඩක් පාදගෙන ලෑස්ති වුණා. අද පොඩ්ඩක් උගුර අමාරුයි. මේ මිනිහා මට හම්බෙලා තෝ 3-4 පාරක් ඔය හැම දවසකම උගුර අමාරු වෙලා තිබුණා. මේක අද විතරක් ඇති වෙච්ච අමාරුවක් නෙමෙයි. එදා ඉඳන් මේ ගැටවර වයසට එන එක අමාරුකම් තමයි ඔය තියෙන්නේ. ඒක මේ වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මෙහෙම කරන්නකො. ඔයා දැන් නිලුෂි පවන්නේම ඉන්ට්‍රොඩියුස් කරන්න වේදිකාවට ඊළඟ ගීතය ගායනා කිරීම සඳහා. ඒ අවස්ථාවෙන් පටන් ගන්නකොට ඒතර අපිට right මෙතක් කළ ඔබ බලා සිටි ඔබගේ ගායන තරුව නිලුෂි පවන්යා ඔබටයි මේ ආරාධනය. සුම වින්දමි ඔබ හින්දා මුව මද මල් හසරලි වන්න නේදරාගරයි සනේ නොයදුල් සනහේ ඔබ නැතු අතරේ මා පුතුවා ඔබගේ සෙවනේ රැඳුනා මුළු ලොව මගේ ඇයිසිතුනා. ඔබ මට ජීවිතේ නිරතුරු පුද දෙමි හත තනිනි කල ආදරේ දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ නිරතුරු පුද දෙමි හත තනිනි කල ආදරේ මනගුණා නොසකෙන්නා
මම කියන්නද? මං ඒක මට හරියට ලස්සනට දැක්ක නේද? මනත් එක දෙන්න හොඳට. අපි මෙතන මොන මගුල කිව්වත් මෙතනින් බහැලා යනකොට නම් මොකද දැන් හරි එහෙම කියලා සනසුම වින්දින් මල් මද ඔන්න දැන් මල් බඩු යනවා ඉවර නේද තුරාගලා බඩු ඉවරයි කියනවා ගැව්වා ඒක හොඳ එක තමයි 9:45 ඉඳලා 10 නිකන් ප්‍රැක්ටිස් කරා ඔය වැඩි ඉවරයි කියලා අද මෙහෙමත් කරගෙනවා අපිට දන් ඉවර කරගත්තා මම ගොඩක් දවල්ේ. දැන් ගාලි ඉවර වෙනවා මනෝජය බය වෙලා හිටියේ. මනෝජයත් කොයි වෙලාවෙද කියලා නේද? නෑ. යා ඒ සන්තෝෂුනේ ඒ පැත්තට අර මොකද්ද වහුද නැටුවක් දැම්මනේ. ඒ දැම්ම පාර විදියට ඩොට්ටක් ගාලා බ්‍රේක් කරා. මං හිතුවා ඔයා මෝඩයා වගේ කාමරේ යාළුවෝ හැමෝටම ඇත්ත කියන්න ඇති කියලා. ඔයා කිව්වනේ මට කියන්න එපා කියලා. ඒ නිසා මං කිව්වේ නෑ. අන්න එහෙම තමයි මං කියන දේ අහගෙන ඉන්න ඕනේ. එහෙම කියන දේ අහගෙන හිටියොත් ඔයත් ගොඩ මාත් ගොඩ රය. අන්න එතකොට වාට සිංහෙක් වගේ මගේ අම්මා ඉස්සරහට ඇවිල්ලා මාව ඉල්ලන්න පුළුවන්. ලා 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 හේ 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 මම මිස්ටර් ලෙනාඩ් හම්බෙන්න ගියා මදුක විදිහට. හැබැයි ලෙනාඩ්ට බෑ මදුකගේ අම්මව තාත්තව හොයලා දෙන්න. ඇයි ලෙනාඩ් එහෙම කිව්වද? නෑ ඉතින් මිනිහා කිව්වේ try කරලා බලන්නම් කියලානේ. ගායන්. මේක මේ සෑහෙන මියුසික් පාවිච්චි කරලා තියෙනවා වගේ නේ. ලස්සන වැඩක් ඉතින්. ලස්සනගේ වැඩක් නේ. ලස්සනගේ වැඩක්. ඔව්. ලස්සන මියුසික් කරේ. ඔව් ලස්සනගේ වැඩක් ලස්සන මියුසික් ටිකක් කරලා තියෙනවා ලස්සන. මම හිතන්නේ ඇත්තම ලස්සනයි නේද? අර කලින් ආපු මේ සින්දුව ලියලා තිබුණේ කවුද තීම් සෝං එක? ලිව්වේ රංගයියගේ වයිෆ්. අක්කා තමයි ලිව්වේ සින්දුව. මියුසික් කරේ ලස්සන. ඊට පස්සේ ඒ ගීතේ ගායනා කරන මල්ලිත් මේක මොතරම් කියලා තිබුණා මට එයාගේ නම එකපාරට වෙන්නේ නැහැ. එදා බ්‍රේකින් පස්සේ බුලම මතක කරලා තියාගන්න කියමු. මේ ඊට අමතරව නාට්‍යයට සම්බන්ධ වෙච්ච අනිත් පරිවාර පිරිස ගැනත් පොඩ්ඩක් සිහිපත් කරමු. ශෂි අපි දැන් වෙලාව තව ටිකක් තියෙනවා. රදුරා 12 කාලෙක අපි ඉන්නවා.
අනුෂ්කා උදයංගනේ කොහොමද කියලා නෝ මනෝජය කොහොමද ගාපු ගෙයිල්ල කොහොමද කියලා ඔයා තමයි කියන්න ඕනේ. ඔයා කිව්වනම් අපි හරි. ඔයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ප්‍රේතවතුන් එකක් සඳහන් කරන්න ඕනේ. ඩබ්ලත් ගන්න අදුත් ගන්න. ඔයාද ගැස් ගහම මන්ද ගැස් පිය වෙනවා. මම තාලේ අල්ලනවා කියලා මෙන්න මේව. මම එයා දිහා බලලා සින්දු කිව්වා. එහෙනම් නංගිට හරියට නිලය අහුලා තියෙනවා. ඒ පැත්ත බලන් සින්දුව කිව්වනම් සින්දුව කියවෙනවා නංගි. ඕක තමයි ඒක තමයි හරිම විදිය. ඒ කියන්නේ මේ විශාරද මනෝජ් පීරිස් සහ ඔහුගේ කණ්ඩායමේ තිබෙන විශේෂත්වය එයයි. මම එයා ගැන පොඩ්ඩක් සිහිපත් කළම මේ සංගීතයේ මෙහෙම තබ්දා සප්පර්කෂන් විශාරද මනෝජ් පීරිස්, ඊට පස්සේ ඔක්ටෝපෑඩ් නරින්දු චතුරංග, ඩොලක් චමිල් පෙරරා, කීබෝඩ් වාද්‍ය ශිල්පියා පොන්සිසි ලහිරු, බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර, ලීඩ් ගිටාර් ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් ශශිකාත පත්තු. ඒතකොට මේ ටීම් එකේ ඉන්නවා කියලා කියන්නේ ඉතින් අපි විවිධ සංගීත වැඩසටහන් වලදී හම්බෙනවනේ. මේ වැඩසටහන් වලට මේ වෘත්තිමය මට්ටමේ ගායකයන් නොවන ඇතම් නිර්මාණ ශිල්පීන් වෘත්තිකයන් සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන හැමෝම මේ ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලා නෙමෙයි. ඒ හැම කෙනෙක්ම ඇවිල්ලා එක පුහුණු වීම වටයක් කරනවා, දෙකක් කරනවා. දැන් අර කියපු කතාව හරි. දැන් මෙයා 9:45 නිකන් කරා 9:45 දැන් 10 කාලෙකින් අරය කරා. අපිට කරගන්න හම්බුනේ. මේ මොකද ඒ යම් කිසි හෝ නොහැකියාවක් තිබෙනවා නම් ඒ නොහැකියාව සජීව වැඩසටහනකදී ඉස්මතු නොවන තරමට මනෝජ් කොමාරි ඒ තත්ත්වය හදලා ගන්නවා. ඒක මොකද එහෙම ඕනේ නම් මනෝජ්ට අතාරින්න පුළුවන්. අතාරින්න පුළුවන්. හැබැයි කොහෙවත් තැනක ඒක අතාරෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒක මේ ඒක තමයි විශේෂත්වය. Thank you very much sir. මනෝජ් අයියා එකපාරක් මාව සින්දුවකට දාලා අද රෝහිත සිල්වා මහත්මයා මාත් එක්ක තරහත් වුණානේ. ඔයාලට මතකද නේ? සිනෙස්ටා ෆවුන්ඩේෂන් එකේ ලොකු උත්සවයක් තිබුණා. මාත් ෆීල්ඩ් එකට ආපු මුල් කාලේ. මට ඒ දවස්වල සින්දුවක් කියා ගන්න බෑ. යන්තම් අයිලත් එක්ක එකතු වෙලා ඔය චන්දනැල්ලෙන් නාලා සින්දුව කියා ගන්න පුළුවන්. කොමරි මම දන්නේ එකම සින්දුව චන්දනැල්ලෙන් නාලා. සිනෙස්ටා එකේ පාටි එකට ඇවිල්ලා ඉඳද්දි මම කොමරි හදිස්සිය ඇවිල්ලා හදිස්සිය යන්න ආවේ. මනෝජයට මනෝජය මම යනකොම යන්න එපා මල්ලි යන්න එපා මම සින්දුවක් කියලානේ මම අයියේ නෑ කට්ටිය ගොඩක් ඉන්නවනේ දැන් කමල් අයියලා ඉන්නවා රංජන් අයියලා ඔක්කොම සෙට් එකම ඉන්නවා මම අයියේ ගොඩක් අය ඉන්නවනේ නෑ කමන්න මම ඔයාව දාන්න පටකාලා මම ඔයාව දාන්න ඊළඟ දාන්න ඔයා සින්දුවක් කියලා එන්න අපේ කියලා එන්නේ කිව්වා මම දැන් දන්නේ එකම සින්දුව ඉතින් මෙයා කිව්වා රයිට් කියන්න ඕගොල්ලෝ කිව්වා මම ගත්ත කෙලින්ම චන්දනැල්ලේ නාලා චන්දනැල්ලේ නාලා කියනකොට මේ පැත්තෙන් රෝයි මහත්තයා යනවා තෝ මාව කෑවා යකෝ අංජන මල් මීගෑ කියනකොට මේ පැත්තේ ඔයිට හොඳයි තෝ මාව මැරුවා ආයෙ මෙතන ඇඟුණ බඹරා ආවා කියනකොට අර පැත්තෙන් යකෝ තෝ මං ගිනාවනේ යකෝ කියලා අර පැත්තෙන් ලස්සන රහසක් කීවා තෝ මටම ගෙලියනේ ඕ ඊට පස්සේ මම දැන් සින්දුව බොම මාරුවෙන් ගියානේ ගිහලා ඉතින් රෝයි මහත්තයා මට කිව්වා ඒ රෝයි මහත්තයා මේ මට සින්දුව කියන ගමන් සැරින්සරේ ඇවිද වෙන්නේ කියලා මිනිස්සුયો දැන් තමුසෙෝ ෆීල්ඩ් එකට ෆිල්ම් වලට ගෙනයි මමනේ තමුසේ මටම ගෙලියනේ බලන්න මම දන්නේ එකම සින්දුව මම කියන්නේ එකම සින්දුව තමුසේ කිව්වනේ මම මොනා ගන්නද රෝයි මහත්තයා මම දන්නත් එකම සින්දුව ඕකේ මනෝජය බල කරමින්ද මමත් ඒක කිව්වා රෝයි මහත්තයා තමයි ඒක කියන්නේ ඉතින් මනෝජය බලෙන්ම මාව දැම්ම ආර කතාව කිව්වේ ඒක ඒ කියන්නේ මම සින්දුවක් කියන්න අදහසක් තිබුණෙත් නැහැ මාව බලෙන් දැම්මා කරගන්න දෙයක් නැහැ චන්දනැල්ලෙන් නාලා කිව්වා මේ අපිට හිතමු තාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක් නිර්මාණ අද අපි අතර නැති වුණා නේද නැති වුණත් ඒ ගුණ සුවඳ අපි විඳිනවා තාමත් ඒවා සිහිපත් කරමින් මේ අපිට හිතුව විශේෂයෙන් ප්‍රහසන සිනමා සම්බන්ධයෙන් විශිෂ්ට නිර්මාණ ගණනාවක් කරපු හොඳ නළුවෙක් ඒ වගේම අධ්‍යක්ෂවරයෙක් හොඳ මිනිස්සෙක් අනිත් පැත්තේ ඔක්කොටම වඩා රයිට් පොඩි ගේම් එකක් තියෙනවා බලමු මේක දැන් මේක ටීම් දෙකක් ඉතින් දෙපැත්තට බෙදා ගන්න සිද්ධ වෙනවා අනිලෝෂි දන්නවනේ මේක නිලෝෂි දන්නවා රජි දන්නවා ගේම් එකම ආසයිලු බා ගන්න හරි ඔයාලට තියෙන්නේ මෙහෙමයි නිලෝෂි කියන්න කටට මොකද කරන්න තියෙන්නේ කියලා මම මේ පැත්තට දෙනවා පළවෙනි නම පළවෙනි මොකක් හරි දෙයක් මම දෙනවා ඔයා කියන්න මොකද කරන්න තියෙන්නේ කියලා ඒගොල්ලොන් මොකක් හරි දෙයක් ගැන ඔකේ තියෙන්නේ අපි ගෙස් කරලා කියන්න ඕනේ. නමක් වෙන්න පුළුවන් තැනක් පුද්ගලයෙක් විනාඩි 2යි තියෙන්නේ පුතේ වැඩි. අපි ප්‍රශ්න අහන්න. ඔයා මේක දිගාරන බලාගෙන නැත්නම් අර පැත්තෙන් අර මම හැමදාම කියන එක ලයිට් එකට පේනවා. දැන් අපි තමයි කියන්න ඕනේ. නෑ නෑ ඔයා කියන්න එපා මේ කට්ටිය ඔයා පෙන්නන්න අනිත් කට්ටියට. අනිත් කට්ටිය දැනුවත් කරලා තියාගන්න. ගහපුණේ කියනවා. පෙනේ ඈ ඔනේ යටින් පේනවා හරි හරි. අහලා තියාගන්න. හරි අහන්න. ප්‍රශ්න. පුද්ගලයෙක්ද මිනිසෙක්ද නැත්නම් සතෙක්ද? නැත්නම් කෑමද? පුද්ගලයෙක්. සිනමාවට සම්බන්ධද නැත්නම් ගීත ගායනා ඔයා තීරණය කරන්න කොයි ප්‍රමාණයෙන්ද උදව් කරන්න කියන එක මම මැදිහත් වෙන්නේ නැහැ. මම මෙතන මේලා පොඩි බ්‍රේක් එකක් ගන්න. ප්‍රසිද්ධ පුද්ගලයෙක් නෑ මොකක් හරි සිද්ධියක් නාට්‍යයකට සම්බන්ධ. නාට්‍යයට ෆිල්ම්ද? සිනමාවට සම්බන්ධයි. උදේ රෝගේ වෙන්නේ මොකක් හරි සිද්ධියක්ද? නෑ පුද්ගලයෙක්. නමක්ද? ඔව් නමක්. නමේ අන්තිම අකුර මොකද්ද? රටක් දිනු නමක්. පරණ අකුරු කීයද නමට? අලුත් එක්කෙනෙක්ද? අකුරු
අකුරු ඒ කියන්නේ වාසගමත් එක්ක එනකොට මං හිතන්නේ දින 25ක් විතර වගේ. එහෙම බෑ. එන වචන කීයද අකුරු පහක් විතර වගේ තියෙනවා ඉතින්. මුල් නමට මුල් අකුර. එහෙම කියන්නේ. ඒ ඉතින් කොහොමද ඉතින් ඔයාලා ඒවා ගන්න දැනගන්න ඕනේ. හැනුද පිරිමි. පිරිමි. ප්‍රශ්න කීයක එවද? ඔව් ප්‍රශ්න ගන්න විනාඩි 2යි 2 minutes. නම් පටන් ගන්න අකුර කියන්න අපිට පළවෙනි. එහෙම බෑ එතකොට. අන්තිම අකුර. අන්තිම අකුර නම එනවා. ඒ පළවෙනි අකුර කුවගේ නම එච්චරයි. ඒක කෙලින්ම කියවෙනවා. විජය කුමාරතුංග. නෑ. එරන්ද? එරංග සේනහර. ශිරාමිනි ෆොන්සේකා. නෑ. දෙපාරක්. තව එක ගහනු කෙනෙක් නෙමෙයිනේ. ඒ වගේ තැනක ඉන්න ඔව්. දක්ෂ කලාකාරයෙක්. ඒ සනත් තලේ ආ? නෑ. ඈ සම්මුතියේදී අකුරු කියන්නේ අකුරු අනත් ගුණතිලක. නෑ. නෑ. කාලය අවසానයි. ඉතින් ඔයමයි යොමෝදි අකුරු කියන්නේ. අකුරක් කියන්නෙත් නෑ. ඒක මාර නිකමන මං කියන්නේ. අපි හරි කෝ ඔයා ඉන්නකෝ මෙහෙමනේ නෑ ඒක තමයි. අකුරු කියන්නත් බෑ. නෑ අහන්න. නෑ එහෙමවත් හරියනවට. නෑ ඒ ගියපු පාර හරි ඔයාලා. එක තැනකින් පොඩ්ඩක් එළියට එන්න දුන්නේ කොහොමද නම ජෝ මාත්‍යගේ පාරේ ගියා නම් ඒ තලයට සම්බන්ධය කියලා කිව්වම විකට රංගන ශිල්පීන් වලට තමයි ආයෙත් ඉන්නේ ප්‍රෙඩි සිල්වා මාත්‍යා. ඉතින් ඒකනේ දෙයියෝ මේ ගෑලා කියන්නේ තිබා. ඒක කිව්වා මෙන්න ඔයාලට. ඔක දිගාරනට බලාගෙන ඔන්න chance එක. ඊට පස්සේ අපි හරි. ඔයාලා ප්‍රශ්න පටන් ගන්න දැන් මෙදා. මොකක් ගැනද? හරියයි. නමක් ගමක් පුද්ගලෙක්. පුද්ගලෙක්. රංග සිනමාවට සම්බන්ධයි. ඔව්. සිනමාවට ටෙලිග්‍රාමද සිනමාද? විකට රංගන. ඔව් අලා අපි කොයි දශකයේද? කියන්නේ කොයි කාලේ 70 දශකයේද? අපි පොඩි කාලේ අපි පොඩි කාලේ අපිට ඔයාලා පොඩි කාලේ මෙයාලා පොඩි කාලේ නෙමෙයි. අපි පොඩි කාලේ කොයි කාලේ ඔයගොල්ලෝ ලොකු කාලේ. බන්දු සමරසිංහ. ටෙනිසන් කුරේ. නෑ ජීවිතුන් අතරද දැන් නැති වෙලා. ශිල්පියෙක්. දැන් නැති වෙලා. විකට. විජේ නන්දසිරි. නෑ. ඇන්ටන් කොහොමවත් හොයන්න බෑ. බෑ. එහෙම කිව්වම ඉතින් අපි විකට රංගන ශිල්පී නේ ජෝබේ වික්‍රම. නෑ. නෑ. බීඑස් පෙරා. සේන. ඊයේ පෙරා. අයියෝ ඔය නම කිව්වොත් මම එඩි මෙතන ජයමාන. විදිහට ගන්නවා. හියුගෝ මාස්ටර්. ඔයාලට කොහොමද ඔලුව හිර ගන්න පුළුවන් නේ? නෑ. යන පාර වෙනස් කරලා බලන්න ඉතින් විකට රංගන ශිල්පී නේ. ඔව්. විමල් කුමාරද කොස්තා. නෑ. කෙනානද ප්‍රශ්න අහමුකෝ. ගොඩක් තව මොකද්ද? චිත්‍රපට වලට සම්බන්ධ. චිත්‍රපට. ඔව්. අවසානට නවනන්දන. නෑ. කොයි වකවානුවේද? පොඩින්නේ. මම හිතන්නේ හර්ෂණයගේ පොඩි කාලේ වගේ. ඔයාගේ පොඩි කාලේ ඉඳන් වගේ දන්නවා. නෑ ඔව් කලින් ඊට පස්සේ මෑත අපි ඉපදෙන්නත් කලින්. ඒ කියන්නේ මේ අපි ගෑනු ගන්න කාලේ පිරිමි නම් පිරිමි කෙනෙක්. මෑත කාලේ මුකුත් නෑ. මෑත මෑත කාලේ නෙමෙයි කාලේ බල්ල රස විඳිනවා අපි. ඔව්. ඒ කියන්නේ මොකද කොච්චර පරණම මම ගොඩක් ආසයි. බලනවා. හරි. එයා සීරියස් කැරක්ටර් සුත් කරලා තියනවද? නෑ ඒ කියන්නේ මේක සීරියස් විදිහට හිතන්නත් පුළුවන් ජෝක් විදිහට හිතන්නත් පුළුවන්. හැබැයි හැම එකක්ම එයා කරමු. විකට තාම යනවද ඒවා? ඔව් මම බලනවා. බලලා තියෙනවා. ඔව් මම බලනවා දැන්. ටීවී එක යනවා. ටීවී වල යනවා Facebook යනවා ඒතර YouTube තියෙන ඕනෙක පුළුවන්. මමද නෑනේ. අජීවිතුන් අතේ. ඉන්න හරි. හරි තව එකක් දෙන්න chance එකක්. එක chance එකක්. කොයි වකවානුව නේ? තව එක chance එකක් දෙන්න. එක chance එකක් දෙනවා. ඒ ස්ටයිල් එක හරි අමුතුයි. ඔව්. ඊට වඩා බෑ. ලංකාවේද පිටරටද? සමහරක් විට මේම රටවල් ගොඩකට යන්න පුළුවන්. මිස්ටර් බී. මිස්ටර් බී. කාලය අවසానයි. කාලය අවසానයි අර මනෝජ් ආපු එක පොඩ්ඩක් කලින් අහගත්තා නම් ඔයාලට හොඳ පාරකට ගේන්න තිබුණා. මේ දේශීයද විදේශීයද කියලා ඉස්සර ක්ලියර් කරගත්තා නම් වැඩේ ලේසි. මොකද නම? චාලේ. චැප්ලේ. එතකොට අපිට ඩික් ගාලා මේ අද දෙගොල්ලම අසාර්ථකයි. හර්ෂණ පොඩි කාලේ කියලා කියන්නේ. කවුද ගීතේ? ඔව් ඒක තමයි මම කිව්වා මම ඉපදෙන්න මේ තව ගීතයකට කවුද කියන්නේ? ගණන් 59. සංගීත ගිය. හරි මෙහෙම කරමු එහෙනම්. සංගීත නම් සංගීත දැන් තනියම මේ ෆ්ලෝ එකට දාන එක එච්චර හොඳ නෑ. සංගීත අපි දෙමු කාන්තාවන් දෙදෙනෙක්. අප්පල සිරි. ඔව්. මේ හරි. කොහොම ප්‍රෝග්‍රෑම් එකට ආවේ තේමනේ. ඔව්. ඔව්. උග්‍ර ඇත්තම අපහසුවක් තියෙනවා. අපි සහයෝගය දෙනවා. අර මල්ලි මයික් එකද? මයික් එකද? නේ නිලෝෂි පවන්‍ය සමග අනුෂ්කා රංගන දායකත්වය නර්තන දායකත්වය ලබා දෙනවා. රයිට්. උඩරට නිලිය හැට වගේ රතංගිලි ඇක සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ
ඇගේ රතංගිලි සැලෙන හැටියගේ උඩරට නෙලිය හැඩ වගේ රතංගිලි ඇගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ දෙවන උඩරට නිලිය සිංහල ජාතියට කරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබ සිව්මැලි මත සිනාව රන් පෑද තුළට හිනාව ඔබ සිව්මැලි මත සිනාව රන් පෑද තුළට හිනා ඇගේ රතංගිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැට වගේ රතංගිලි ඇගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ බෙරපත තාලේට පාතලා අරබන්න මන්මත් කරලා බෙරපත තාලේට පාතලා නරබන්නන් මන්මත් කරලා සුඳුරු නෙලිය අපේ නාලියේ උඩරටටම හැඩකාරිය සුඳුරු නෙලිය අපේ නාලියේ උඩරටටම හැඩකාරිය ඇගේ රතංගිලි සැලෙන හැටියගේ උඩරට නෙලිය හැඩ වගේ රතංගිලි ඇගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ උඩරට නෙලිය හැඩ වගේ රතංගිලි ඇගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මීම සිරංචුව වාගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ ඇගේ රතංගිලි සැලෙන හැටියගේ run run sita sansun sansun oh sita mosam geeta naden chanjalai lowa dannam hada run run sita sansun gum 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 nade nim nada ve girave සැනසුම සොයන්න බබරකු විලසින්මා සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් හද රුන් රුන් සිත සංසුන් ඕ සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන්නම් හද රුන් රුන් සිත සංසුන්
සෙනෙහස නෑ මවින්දේ දොයි යාරාරෝ සෙනෙහස නෑ මවින්දේ පියඹා සැනසුම සොයන්න බඹරකු විලසින්මා සීත මෝසම් ගීතනාදෙන් චංචලයි ලොව දැන්නම් අද රුන්රුන් සිත සංතුන් ඕ සීත මෝසම් ගීතනාදෙන් චංචලයි ලොව දැන්නම් අද රුන්රුන් සිත සංසුන් මේ ඔයා මයික් එක දාගන්න වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් ගොඩක් වෙලාවට ඒ රජිත ගීතය ගායනා කරන අතරේ ඔබ දකින්න ඇති තවමත් ඒ වැඩේම තමයි හර්ෂණ ඉන්නේ ෆෝන් එකේ ඒක හර්ෂණගේ මේ භාර්යාව විසින් එවපු කෙටිපණිවිඩයක් කියවනවා හෝ වෙන දෙයක් නෙමෙයි මම ඒක කියන්න ඕනේ මගෙන් ඇහුවා අයි මොකද්ද මේ චිත්‍රපටය කියලා මගේ මතකේ නෑ මගේ ඉදිරිය යන්න කලින් ආපුව මකනවා හිටුකෝ පොඩ්ඩක් හිටුකෝ හරිද නෑ ඒ හෙව්වේ මේ ගීතයේ අඩංගු චිත්‍රපටය මොකක්ද කියලා මේක මේ KW පෙර මහත්තයා ෆිල්ම් එක මොකද්ද මට මතකද ෆිල්ම් එක ජනක සාමංජු නෑ ඒක තමයි මගෙන් අහුව මොකද්ද කියලා මං මගේ ඔළුවේ නෑ ඒ නිසා තමයි මේ පොඩක් Google search කරලා බැලුවේ මොකද්ද මගෙන් අහන්න බෑ ජයන්ත දාස් පෙර රයිට් නෑ මම ඒක මේ ඇප්‍රීෂিয়েට් කරනවා මොකද ඒක හොඳ ලක්ෂණයක් ඒ මොන හරි දෙයක් රක් ගාලා ඔළුවට දාගන්න ඕනලා ඒ වෙලෙම සර්ච් කරලා බලන්න ඕනේ මොකද මේකේ තියෙනවා මහ විශාල දේවල් ගොඩක් මේක පරිශීලනය කරනවා නම් සෑහෙන්න දේවල් වලින් අපිට පෝෂත් වෙන්න පුළුවන් රයිට් අපි ආපහු මේ ඉලන්දාරියෝ ගැන ටිකක් කතා කරන්න ඕනේ මොකද මේ අද සහභාගී වෙන්න ඉලන්දාරීන් පිරිසට අමතරව ඉලන්දාරණියන්ට අමතරව තවත් විශාල පිරිසක් ඉන්නවා විශේෂයෙන් අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ නළුනිලි පිරිසක් ඉන්නවා ශෂි කියන්න කවුද ඒ පිරිස මතක් අනිතයත් සපෝට් කරන්න එතකොට ඔක්කොම ටික කවර් කරගන්න පුළුවන් අපිට මූව් වෙන කට්ටිය ඉතින් අපිට ගොඩක් හම්බෙන්නේ වසන්තියක්ක මම වැඩ කරා වසන්තියක්කත් එක්ක ඇත්තටම කියනවනේ වසන්තියක්කත් එක්ක මම වැඩ කරන්න ගොඩක් ආසාවෙන් ඉතින් අපි පුංචි කාලේ දැකපු අය අපි ශේෂ්ත්‍රයට එන්නවත් හිතලා නැති කාලේ ඉතින් ඒ ඇත්ත එක්ක එකට වැඩ කරන්න ලැබීම ලොකු සතුටක් ඊළඟට තව අපේ කුසුම් පෙරරා කුසුම් අක්කා ඉන්නවා තව ජනකුමුගේ මාමා ඉන්නවා උපතිස්ස බාලසූරිය ඉන්නවා දිසන් ඔව් ප්‍රින්සි ෆර්නෑන්ඩ් ඔව් ඒ මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් මම හිතන්නේ මේක ඇත්තටම හොඳ වැඩක් ලස්සන වැඩක් මේක බලන්න ඕනේ පොඩි ඒ කියන්නේ මේ අලුත් අයයි පරණයි ඔක්කොම ඔව් ලාල් අයියා ඉන්නවා මේ ඔව් ඒ කියන්නේ අපේ ධනංජිතාරුකා ප්‍රවීණ රංගනසිංහ ධනංජාව ගිය සතිය ආවේ ඔව් කට්ටියම ඉතින් මම කියන්නේ මෙහෙමයි ඇත්තටම ඉෂානයි මේ ඒ ජ්‍යෙෂ්ඨයොත් එක්ක වැඩ කරන්න ලැබෙන එකම ලොකු ඒ කියන්නේ වාග්යක්. ඉතින් ඇත්තටම ඒක සෙට් එකට ගිහිල්ලාම බලන්න ඕන. මොකද අපි අපේ ඇක්ට් එකයි ඒ අයත් එක්ක දැන් අපි 4 දෙනා බෝඩි මේ යන ක්‍රමේ අපි එතනින් වෙන ලොකේෂන් එකකට ගිහිල්ලා ඒ ජ්‍යෙෂ්ඨයත් එක්ක කරන වැඩපිළිවෙලේ ඉගෙන ගන්න සහ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඇත්තට මේක අගය කරන්න ඕනේ. මම එරංගయ్య ගැන පුංචි වචනයක් කියන්න ඕනේ. මම ශේෂ්ත්‍රයට එන්නේ එරංගయ్యගේ ටෙලි නාට්‍යයකින්. මගේ පළවෙනි ටෙලි නාට්‍යය එරංග සෙනරත් මහත්මයා මම 2006 වගේ මට මතක මේ මට ඉන්ටර්විව් එකකට එන්න කිව්වා පානදුරේට. පානදුරේ තමයි ඉස්සර එරංගය වැඩ කරා. මං හිතන මං හිටපු එක කරේ නම් වෙන තැනක එරංගයේ ඉන්ටර්විව් එකකින් තමයි මාව තෝරගත්තේ. මේ මට මේ අවස්ථාව දුන්නාට පස්සේ මං ආයේ යාගේ තව ටෙලිනාට්‍ය දෙකක වැඩ කරා. ඉතින් එරංගයේ බොහොම නිවිච්ච අධ්‍යක්ෂකවරයෙක් ඇත්තටම අර මේ සංගීතලා අපේ කට්ටියම කිව්වා වගේ හරිම හොඳයි. ඒ කියන්නේ හිතරි දෙන්න ආටිස්ට් කෙනෙක්ට වචනයක්වත් කියන්නේ නැති හිනාවෙන්ම හැමදේම ඇත්තද කියලා අතාරින කෙනෙක්. ඉතින් එහෙම අයත් එක්ක වැඩ කරනකොට අපි ඩිසපොයින්ටඩ් නෑ. අපෙන් එන්න ඕනි උපරිමේ මං හිතන්නේ එනවා අර බෝඩි මේ සීන්ස් වල වුණත් ඉතින් අපි ස්ක්‍රිප්ට් එකට තමයි වැඩ කරන්නේ. නමුත් අපිට chance එක දෙනවා මේ අපිට උපරිමයක් කරන්නේ. රජිත මේ ඔයාව දැන් සාමාන්‍යයෙන් කමඩි කැරක්ටර්ස් වලට ඔයාව ඕන වෙලාවක මිනිස්සු ඉල්ලනවා ගන්නවා. ඔයාව ගොඩාක් ඒ කියන්නේ එක එක්තරා විදියකින් අපේ රටේ සිනමාවට ඒ කියන්නේ එහෙම ෆ්‍රේම් කරාම මේ මිනිස්සුන්ගේ එතනින් එහාට දේවල් අලුතින් ගන්න ගියාම හරි ඒක අමාරුයි. ඒ කියන්නේ කොච්චර ටැලන්ට් එකක් තිබුණත් ඒක එළියට එන්නේ නැහැ. හැම අධ්‍යක්ෂවරයෙක්ම බලන්නේ නෑ අරයා ගන්න ඕනේ මේ වගේ කමඩි එකට. නමුත් ඔයා මෙතන යූස් කරලා දෙන වෙන විදියකට. ඒ වගේම තමයි රංගය තව එකක් කියන්න ඕන මේ මම සිනමා කලාවට එලා චිත්‍රපටි ගණනාවක් කරලා විකට ධාරාවේ ඉඳලා විකටයාගේ යාළුවාට ඉඳලා හොමම ඇවිල්ලා ඉතින් සහාය රංගන ශිල්පියා වගේ ඉඳලා මට දුක ආසාවක් තුනා ප්‍රධාන චරිතයකින් පෙම්වතාගේ චරිතයකින් එන ආසුත්පාදක හරි පෙම්වතාගේ චරිතයකට එන්න. මට පළවෙනි ඒ අවස්ථාව දුන්නේ තෙරංගය තමයි. නෝන හරිවසය කියන චිත්‍රපටි ප්‍රධාන චරිතය මට ලැබුණා. ඒ වගේම ඊට පස්සේ තමයි අපි මේකට සෙට් වෙන්නේ. මේකෙදි තෙරංගය මට හැමදාම මගෙන් බලාපොරොත්තු يعني මිනිස්සු බලාපොරොත්තු වෙන මට දෙන જાති එකක් නෙමෙයි වෙනස්ම જાති චරිතයක් දුන්නා මේකේ. මොකද يعني බොහොම
ඒ කියන්නේ සීරියස් ඉන්න ඒ කියන්නේ අනිත් කට්ටිය බැලන්ස් කරගෙන ඉන්න මා මොලකාරී ඉන්න මේ ගේම මෙහෙවන මේ අයිඩියාස් මේගොල්ලෝ දීලා මේක මෙහෙවන්නේ මම ඒ වගේ පොඩි කියන්නේ චරිතයක් ඒ කියන්නේ හාස්‍ය උත්පාදක වලට කොටු වෙලා හිටපු මට මං හිතන්නේ මට රංගපාන තවදුරටත් රංගපාන්න හොඳ ඔක්සිජන් එකක් තමයි මේ චරිතය මට ඒ කියන්නේ මට ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන් චරිතයක් එරංගය මට දුන්නා ඒකට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ෂෙහරටත් මම ස්තුතිවන්ත වෙනවා මොකද මේ අවස්ථාවට එයාට පුළුවන් ඕනනම් රේ වෙන්න තිබුණා නිෂ්පාද වෙන එයාව එකට ගැලපෙන්නේ අපි එක වෙන කෙනෙකුට දීලා මෙයාව අපි අර සුපුරුදු ජොලි මූඩ් එකේ තියමු කියන එක. ඒ වුණාට එයාත් ඒ අවස්ථාවට එකඟ වුණා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මට මම ඒ දෙපොළටම ස්තුතිවන්ත වෙනවා. මට මේ චරිතය මේ ඉලන්දාරුවේගේ මේ චරිතය දීම ගැන. ඒතර අපේ මේ අලුත් પરම්පරාව මොකද හිතන්නේ අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරිය සහ මේ ප්‍රවීණ પરම්පරාවකින් හම්බෙච්ච සහයෝගය මේ වගේ මේ නිර්මාණයකට කොයි විදිහේ සහයෝගයක් වේද ඔබට ඔබේ ඉදිරි ගමනට කොයි වගේ එක සහයෝගයක් වේද? ඔව් ඇත්තටම නිලුෂි කිව්වා වගේ මගේ පළවෙනි ටෙලිඩ්‍රාමා එක තමයි මේක. ඒ කියන්නේ අවුරුදු දෙකකට කලින් ඊට පස්සේ සහභාගී වුණා වෙනත් ටෙලිඩ්‍රාමා වලට ඒනට පළවෙනි එක මේක. ඉතින් මටත් හම්බුණා රංගයියා මුලින්ම ඔඩිෂන් එකක් කරා මාව. ඊට පස්සේ ඒකෙත් තමයි මට චරිතය හම්බ වුණේ. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තට මට ඩයලොග්ස් මම මේ මුකුත් ඉගෙනගෙන මේ සම්බන්ධව ආව නෙවෙයිනේ. ඉතින් ඒ සම්බන්ධව මට මෙයාගෙනුයි ධනංජයගෙනුයි තමයි මම හුඟක් එක්ස්පීරියන්ස් ගත්තේ. ඒ දෙන්නත් එක තමයි වැඩිපුර මට තිබුණේ ෂූටින්. ඉතින් ඒකත් එක්ක මුලින් සාමාන්‍ය වචන කියන මම නෑවා. ඩයලොග්ස් මට අමාරුයි. ඒකත් එක්ක මෙයා මට කිව්වා මචං මෙහෙමයි කියන්නේ මෙහෙම කඩලා කියපන් එහෙම කියලා මට හුඟක් සපෝට් කරා සංගීත් ධනංජි දෙන්නම. එතකොට එරංග අයියා හැමෝම ඉතින් මමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ අවස්ථාවක් කරගන්න මේක මට මගේ පළවෙනි ටෙලිඩ්‍රාම එක නිසා මට අවස්ථාව ලබා දුන්නාට. දැන් ඒක සංගීත හොඳයි ඒක ඇප්‍රීෂিয়েට් කරන්න. මොකද හේතුව සමහරලාවට එදා ඒ පාඩම හරියට කියලා නොදුන්නෝ නම් එක අන්තිම එක වෙන්නත් තිබුණා. අනිවාර්යෙන් මට එයා දැන් මට වඩා හුඟක් පරණයිනේ. එතකොට එයා මට මේ මොන මේකක්ද මෙහෙම කිව්වනම් ඇත්තට මම එදායින්ම නවතිනවා. ඒ කියන්නේ මෙයා මට සපෝට් කරද්දි මට එයා ගොඩක් නෑ මානසික වැටෙනවනේ අයියේ. අලුත් කෙනෙක් එන්න අපි එතෙන් හැමෝටම ඇති අලුත් දවසක්. ඒ කියන්නේ අලුත් කියලා හැමෝටමත් කරන්නේ නෑ. පිරිමියව රට බංගට ගණන් ගන්නෑ. කොල්ලෝ ඇවිල්ලා නාල යනවා බලු බල්ලෙක්ට ගණන් ගන්නෑ. නානකම් බලන් ඉන්නවා. කෙල්ලෙක් ඇවිල්ලා නාන්න ගත්තොත් ළඟට ඇවිල්ලා ඔළුව අත ගාලා කියලා දෙනවා. ගෝලියෝ කීයක් ඉන්නද දැන්ට? මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්නේ මං ඉන්නේ. එයා අනිවාර්යෙන් මාව හදාගන්න නැත්නම් එයාට වෙලා යනවනේ. හම්බුණා මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. අපි නෑ මං හිතන්නේ දැන් අපි යම් කිසි දෙයක් යනකොට ඒ අපේ දේ ලස්සන වෙන්න නම් එහා පැත්තේ දේ ලස්සන වෙන්න ඕනේ. අපි ආස හැමදේම ලස්සන දේවල් වලට. මිනිස්සු ඉතින් ඒ වගේ හැම වෙලෙම මම හිතනවා කැරක්ටර් එකක් ගත්තා මොකද මම කොච්චර මෙහෙම වැඩ දදා මෙහෙම කරත් වැඩක් නැහැ මගේ හැපැත්තේ එක්කන මොකද මට මම මේ දාන රියැක්ෂන් එකට එයාගේ රියැක්ෂන් එක එද්දි තමයි මේක සද්දයක් ඉන්න අප්පුඩිය ගන්න අත් දෙකම එකට එකතු වෙන්න ඕන. අන්න ඒ වගේ. ඒක ඇත්තයි මම ඒක දෙයක් කරන්නම් මේ සාමාන්‍යයෙන් අපි මං හිතන්නේ මමත් මේකට අලුත් කෙනෙක්. ඉතින් මං හිතන්නේ අපි ඒ කියන්නේ මේ ඩ්‍රාමා එකක් ඕනම එකක් සක්සස් වෙන්න අපි අලුත් වුනහම සමහර වෙලාවට අපිව පල්හැට දානවා. කියන්නේ ඔයාට බෑ මේ මොකද්ද කරන්න එහෙම කියන්න පුළුවන්. හැබැයි උදව් කරලා ඒ කියන්නේ මං කියන්නේ ඕනම තැනක ඩ්‍රාමා එකක් විතරක් නෙමෙයි. ඒ සාමාන්‍ය ජීවිතේ වුණත් අපි මිනිස්සුන්ට උදව් කරලා බැරි දෙයක් හරි නැති බැරි කෙනෙක්ට දීලා හරි එහෙම අපි දෙයක් කරොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඒක මං හිතන්නේ ඒ කියන්නේ අපේ ටීම් එක අතරේ මම ඒක දකිනවා. ඉතින් කොහේ හම්බුණාද ඒ කියන්නේ හැමෝටම උදව් කරන. මං හිතන්නේ ඒක ප්‍රවීණද, ජ්‍යෙෂ්ඨද, පරණද, අලුත්ද කියලා නැතුව එහෙම උදව් කරන එකට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අර කිව්වා වගේ මමත් මේක මගේ පළවෙනි ඩ්‍රාමා එක සහ මට ඉගැන්නුවේ ප්‍රින්සි ෆර්නෑන්ඩෝ මහත්මිය. එයාව ආදරේ මතක් කරන්න ඕනේ. මොකද මටත් ඩයලොග් කියන්න බෑ. වර්ක්ෂොප් දවස් 3-4ක විතර තිබ්බා. ඊට පස්සේ ඩයලොග් කියන විදිහේ හැම දෙයක්ම ඉගැන්නුවා. අදටත් දැන් ෂූටින් කරනකොට පොඩ්ඩක් හරි වැරදෙනකොට මට කියලා දෙනවා මේක මීට වඩා මෙහෙම කරන්න කියලා. ඉතින් මම ඒකට ඇත්තටම ගරු කරනවා. මොකද අපි ඉන්න තැනින් හිතමුකෝ නෑ මේක මොකක්ද ඔයා කරන්න කියලා කිව්වොත් අපි ඩවුන් වෙනවානේ. හැබැයි ඒක මං අගය කරනවා. මේ හර්ෂණ දැන් ඔයාට හම්බෙන්නේ සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වූ චරිතයක්. විශේෂයෙන් මේ කතා කරන වකවාන වෙනුවට ලංකාවේ සංචාරක ව්‍යාපාරය අපි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා කටයුතු කරපු සියලුම අය පිළිබඳව බොහොම ඛේදනීය තත්ත්වයක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු. මොකද දැන් මේක හරීම අමාරු සිටුේෂන් එකක්. දැන් ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ කිසිම දෙයක් මේ වෙලාවේ රට තුලක්
සහ ලෝකයේ වෙමින් තිබෙන දේවල් දේශපාලනික කරන්න එපා. මේක කිසිම දේශපාලන පක්ෂයකට සංවිධානයකට රාජනායකයෙකුට තනියෙන් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අපේ පාට පක්ෂ මතවාද සියල්ලක්ම පැත්තකින් තියලා කොහොමද පොදු සතුරෙක් ඉන්නවා. ඒ කියන්නේ කොරෝනා ගැන ඇත්තටම ආපු තැනක් දන්නේ නැහැ. වුහාන් වලින් ආව කියනවා. ඇමරිකාව ගන්න දෙයක් නැහැ. දැන් මේ කතා කරන වෙලාවෙත් අපේ බොහෝම හිතවත් අපේ ඥාතීන් ළඟම හිතයිශීන් එහෙ දුක් විඳිනවා. මම දන්න ආන්ටි කෙනෙක් මේ වෙලාවෙත් ICU එකේ ඉන්නේ. සහ මැද පෙරදිග රටවල හිර වෙලා අඬනවා අපේ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් අපි ඉන්නේ. මේ වෙලාවේ අපි හිතන්න සංචාරක ව්‍යාපාරය ඔය සුද්දොන්ට කඩල ගොට්ටක් හරි විකුණපු මිනිස්සු ඉන්නවා. ත්‍රිවිල් එකේ එහෙට මෙහාට ගෙනිච්ච මිනිස්සු ඉන්නවා. ඒ වගේ විශාල තව එකක් තියෙනවා. තව කතා රටක් කතා නොකරන තවත් වෘත්තියක් තියෙනවා. ඒ තමයි ලංකාවේ කලාකරුවන්. සංගීත ශිල්පීන්, සංගීත කණ්ඩායම්, ඒ කියන්නේ ලයිට් කරපු අය, සවුන්ඩ් කරපු අය, මියුසික් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන්ම කඩාගෙන යටලා මම හිතන්නේ සංචාරක කර්මාන්තයටත් වඩා කඩාගෙන යටලා තියෙන ශේෂ්ත්‍රය වෙලා. අනිවාර්යයෙන්. අනිත් ඒක නිසා ඒ සියල්ලක්ම යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලුම දේශපාලන මතවාද පැත්තකින් තියන මම නම් හිතන්නේ ඒ කියන්නේ ඒක අරය කරේ නෑ, මෙයා කරේ නෑ, මෙයාට වැඩ පිළිලක් නෑ, මෙයාලට වැඩ පිළිලක් තියෙනවා. ආදි වශයෙන් කියන්න එපා. මගේ පෞද්ගලික අදහස මම කිසිම දවසක වැඩසටහනක මගේ පෞද්ගලික මත ඉදිරිපත් කරන කෙනෙක් නොවේ. නමුත් එහෙම මේ වෙලාවේ 225ටම වගකීමක් තියෙනවා. 225 විතර නෙමෙයි රටේ පුරවැසියෙදියට අපිටත් වගකීමක් තියෙනවා. එහෙම නොවුනොත් මේක අපෙන් ගිලිහෙනවා. අපෙන් ගිලිහුනොත් තවත් අපි යන්නේ අගාධයට. මොකද අපිට වැක්සින් එක එන්න කල්යයි. මොකද ලොකු රටවල් මේක දැන් පුළුවන් තරම් ඕඩර් කරලා අරගෙන ඉනවා. ඒ නිසා පුළුවන් තරම් අපි පාලනය කරගමු. ඔය අර සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කටයුත්තකට මේ නාට්‍ය සම්බන්ධ නිසා මට ඔක විශේෂයෙන්ම කියන්න හේතුනේ අපිට එක් ගත්තොත් ජයග්‍රහණය කරන්න පුළුවන්. චරිත තුල ජීවත් වෙන ලබා ගන්න අත්දැකීම් ප්‍රමාණය ඊටම වැදගත්. දැන් ශෂි ත්‍රිවිල් රස්සාව කරා නම් ත්‍රිවිල් අය එක්ක යන්න ඕනක මම දුන්නා. ඒ අයගේ ලයිෆ් ස්ටයිල් එක දැනගන්න ඕනේ. දැන් මෙතන මෙකැනික් කෙනෙක් හරි මහමොලකාරයෙක් විතර ඉන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඒ තීක්ෂණ බව ඩිසිෂන් මේකින් කොහොමද තීන්දුව తీරන ගන්න කියන එක. ටූරිස්ට් ගයිඩ් කෙනෙක් විදියට හෝ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ අත්දැකීම්. දැන් මේ අත්දැකීම් කොයියම් ප්‍රමාණයකට ලබා ගත්තද වර්ක්ෂොප් හරි එහෙම නැත්නම් සමාජගත වෙලා හරි ඒක ප්‍රයෝජනවත් වුණාද නාට්‍යයට? ඇත්තටම ප්‍රයෝජනවත්. මොකද අපිට ගිහිල්ලා අර මේ පොඩි තැන ඉඳලා ලොකු තැනට ඉගෙන ගන්න ටයිම් එකකුත් නැහැ සහ තැනකුත් නැහැ. කලාකරුවෙක්ට ගිහිල්ලා මේ සබ්ජෙක්ට් එක කැමති කියලා ඒ සබ්ජෙක්ට් එක. නමුත් අපි සමාජයේ ඉන්න වෙලාවේදී අර නළුවා ගාව තියෙනවනේ හන්ටින් කලෙක්ෂන් කියන එක. කියන්නේ හන්ට් කරනවා කැරක්ටර් එකක් ඒක තියාගෙන ඉන්නවා කලෙක්ෂන් එකේ අපිට ඕන වෙලාවට දාන්න. ඉතින් මේ හන්ටින් කලෙක්ෂන් එක කියන එක මං ගාව සෑහෙන්න තියෙනවා. සහ මම ඕනම කෙනෙක්ව ටග් ගාලා අවශ්‍ය විදිහට ටග් ගාලා බලනවා මෙයාගේ මොනවාද මේ ස්ටයිල් එක කියන කතා සමාජ අධ්‍යයනය. සමාජ අධ්‍යයනය. ඒ කියන්නේ මේ මිනිස්සෙක් හිඟන්නේ කොහොමද ඉන්නේ කොහොමද පාරේ කඩල විකුණන කෙනා යන්නේ ඒ කෙනාව ඒ කියන්නේ ඉස්සර ඉඳලම මගේ ඒ පුරුද්දක් පොඩි කාලේ ඉඳලා ඒ පුරුද්ද ඉස්සරම අපේ අම්මා මේ කියනවා මම කොට්ට පුළුන් විකුණන මිනිස්සෙක් කෙනා ඒ මිනිස්සයාගේ හඬ හරි ලස්සනයි. ඒ කියන්නේ ලස්සනයි කියන්නේ ඈතටම ඇහෙනවා කතා කරනවා. ඉතින් ඒක මම ගෙදර ඉතින් කරලා පෙන්නනවා. කරලා පෙන්නනකොට මම හිතුවේ මේ කොට්ට පුළුන් කාර්යය අපේ ගේ ගාවට ඇවිල්ලා ගිහලා අපේ අම්මලා රැවටෙන. ඉතින් ඒ කියන්නේ එච්චරටම ඒ කියන්නේ හැමතැනම ටච් කරන්න ඕනේ. ඇබ්සෝබ් කරගෙන අපේ කලෙක්ෂන් එකේ තියාගන්න ඕනේ. ඒක හරි. අපි ඔහොම ඉතින් කතා කරගෙන ඉස්සරහට යනවා. අපිත් එක්ක අනුග්‍රහක බවතුන් 4 දෙනෙක් ඉන්නවා. SP Fashion. විශේෂයෙන් දැන් ලබන සඳුදාහරි කමක් නැහැ. මේ සමහර ආයතන වල පළවෙනි දෙවෙනිද නිමාඩුයි ඉස්සෙල්ලම වැඩට යන්නේ නාට්‍ය පටන් ගන්න දවසේ. ඒ කියන්නේ 4 වෙනිදා නම් 4 වෙනිදා උදේ වැට්ට යන අලුත් ඇඳුමක් ගන්න හිතන් ඉන්නවා නම් SP Fashion යන්න ගිහිල්ලා ඔබට ඕනෑම තරම් තෝරා ගැනීමට මාධ්‍ය තිබෙනවා. කාන්තා පිරිමි ළමා වැඩිහිටි ඕනෑම කෙනෙකුට අනුන් තිබෙනවා. ඊට අමතරව ලංකාවට ශාඛා 20කට වැඩි තිබෙනවා. එය ඔබට ප්‍රයෝජනවත් වෙයි. ඔබ ගියොත් එකවරක් නැවත එනවා. එය සත්‍යයි. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා අෆියෝඩියල් කිරි තේ තත්ප්‍රතියෙන් රසවත් කිරි තේ එකක්. ඒ වගේම හැදෙන රටේ හදන පාට මල්ටිලැක් අඳුරමක් කරන සුන්දර එළිය මෙන් LED. සුබලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්න ඉර්ෂියාව කැඩපතක එපීලයි වනරල් දැවටින්න සරණේ සොයයි සුබලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්න ඉර්ෂියාව කැඩපතක එපීලයි වනරල් දැවටෙන්න සරණේ සොයයි
පෙරල්ල වෙරළේදී උරු පාරු තිබුණාට ඉන්නේ පලේ උරු පාරු තිබුණාට ඉන්නේ පලේ පැද යන්න හබලත් ඕනේ ජලේ සුබාලංකාරේ මූනේ තමන්ට දැක ගන්නට බෑනේ බලන්න ඊර්ෂියාවකට පුතක එබීලයි වනරල්ල දැවටෙන්න සරණේ සොයයි පැසීලති පාටුවේ මිහිරි රසදායි පලජාතිවේ පැසීලති පාටුවේ මිහිරි රසදායි පලජාතිවේ දුරදීම දැකලා දැනෙන්දෝ කෙසේ දුරදීම දැකලා දැනෙන්දෝ කෙසේ කෙටි කන්නේ නැති දිවට නොදැනී රසේ සොබාලංකාරේ මූනේ තමන්ට දෙක ගන්නට බෑනේ බලන්න ඊර්ෂියාවකට පුතක එබීලයි වනරල්ල දැවටෙන්න සරණේ සොයයි සොබාලංකාරේ මූනේ තමන්ට දෙක ගන්නට බෑනේ බලන්න ඊර්ෂියාවකට පුතක එබීලයි වනරල්ල දැවටෙන්න සරණේ සොයයි ස්තුතියි හර්ෂණ බෙත්මගේ හේතුන් අපි අද සප්තක සප්තස්වර රිද්මේ 7 notes අවසන් විනාඩි කීපයක් ගත කරමින් සිටින්නේ මේ අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන අලුත් අවුරුදු වල විවිධාකාර බලාපොරොත්තු අපේ හිතවල තියෙන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් අපි කතා කරන්න ඕනේ. සංගීත් ප්‍රභු මොනවාද 2021 බලාපොරොත්තු? ඒව ගැන දැන්ටන් අය අතරම තියෙන මේ මගේ කියලා ව්‍යාපාර ටිකක් කරන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් දැන් ආරම්භ කරගෙන තියෙන ටී ටිකත් එක්ක කලා කටයුතු හිමීට කරගෙන ජීවිතය ගලාගෙන යනවා. අසාමාන්‍ය මේ ඒ කියන්නේ ෆැෂන් පැත්තට ටිකක් වැඩි නැඹුරුවක් තියනවද? නෑ ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා මේ පුංචි ගෝල්ල මගුල් ගෙදර එක්කන් ගියා වගේ කියලා අපි විහිළු කරාට නමුත් ඒ කොස්ටියුම් එකේ නෑ ඒ කොස්ටියුම් එකේ යාගේ මේ කියන්නේ කලර් කම්බිනේෂන් ෂූස් ඔක්කොම ගත්තොත් එමේ වෙන මොකක් හරි මේ පොඩි තනක් ටච් කරනවා. එහෙම වාගේ තියනවද නන්දුවක්? නෑ මම සාමාන්‍ය පොඩ්ඩක් මම ඇත්තටම ෆලෝ කරන මයිමි. ඇත්තට මේ මම ඇත්තටම ආස කරේ මගේ ජීවිතේ මම අභිරූපණ නළුවෙක් වෙන්න. ඉතින් මං කාලෙත් එක්ක මට ඒක නැති වෙලා ගියා. හැබැයි නැති වෙලා ගියා කියන එක නැතුන් නැහැ. මගේ ඇඟේ ඇති. හැබැයි මම ඒකත් එක්ක පොඩ ලංකාවට වඩා පොඩක් එහා ගිය තැනක මම ඉද්දි මම පොඩක් අර මේ අර සාමාන්‍ය රියැක්ෂන් ගත්තත් අර ඒ ඇඟින් ගන්න දේවල් මේ ඇඳුමින් එන නිසා මම පොඩක් අර ඒ විදිහට අඳිනවා. එහෙම නැහැ. ඉතින් ඒක පොඩි ඔයා අර ඉස්සලා අපි අර මේ දෙපැත්තට තරන් යන වෙලාවේ චාලි චැප්ලින් ගැන කියනකොට ඒකේ ඒ නම දැකලා ඔයා පොඩ්ඩක් මේ මොටිවේට් වුණා වගේ ගතියක් මට තේරුණා. එහෙම වුණාද? මට තේරෙන්නේ මොකද ඒ කියන්නේ මම කැමති පුද්ගලෙක් දැන් මම ඒ කියන්නේ මම ආදරය කරන කෙනෙක් සාමාන්‍ය ඒ කියන්නේ අපි හිතනවට වඩා නළුවෙක්ට ඩයලොග් එකට වඩා ඒ මූඩ් වලින් දෙන්න පුළුවන් දේවල් හරි අමුතුයි. එතකොට ඒකේ තමයි ආතල් එක තියෙන්නේ. නළුවෙක්ගේ හොඳම ආතල් එක තියෙන්නේ සාත්වික අභිනය. මොකද අපි මූණෙන් පෙන්වන දේවල් තමයි ඒකේ රස. ඒතෝ බලයන්. කිව්වොත් දැනෙන්නේ නැහැ නේද? ඒක වචනයක් වෙනවා. හයි අර සමහරවිට තෝ ඵලයන් ඒත් සෙට් වෙන්නේ නැහැ. තෝ ඵලයන්. අර අපි සමහරවිට මූණෙන් එන දේවල් නළුවෙක්ට ගොඩක් වටිනවා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ස්ටඩි කරනවද? self studies or සොයන් නෑ ඉතින් මම සාමාන්‍ය පොඩ්ඩක් බලන්න ඉතින් මම try කරන ඉතින් ඇත්තටම අභිරූපණ කියන එක මම දන්න තරමට නෑ නේද ලංකාවේ මං කියන්නේ නළුවෙක්ට පොඩි කුමාර දුස්තමාත තමයි අතීතයේ හොඳම ඒ කියන්නේ නළුවෙක්ට ඕනි හැබැයි නළුවෙක්ට අත්‍යවශ්‍යම කියලා එකක තැනක හොයවත් අපි කතා වෙන්නේ නැහැ. ඒක තියෙන ප්‍රශ්නයකට තියෙන්නේ. නැතු මේ නළුවන්ට ඕනි හැබැයි කතා වෙන්නේ නැහැ. ඒකයි අවුලකට තියෙන්නේ.
right ඔහොම යන්න පාට හොයන තැන හම්බේ අතාරින්න එපා මග නතර වෙන්න එපා ඔහොම යන්න බාධක එන්න ඕන කොරෝනා එන්න ඕන ප්‍රශ්න එන්න ඕන වැඩ අඩු වෙන්න ඕන එතකොට වැඩ හොයාගෙන යන්නේ හැමතිස්සම ඈත ලොකු ටාගට් එකක් තියාගන්න දුර තනක් බලන්න එතකොට එතෙන්ට කිට්ටු වෙන්න පුළුවන් එතෙන්ට හෝ ඒ ආසනට යන්න පුළුවන් නිරෝෂි පවන්යා වගේ ස්ටඩිස් ඔක්කොම ඉවරයි දැන් මොකද්ද අනාගත බලාපොරොත්තුව 2021 මොකක් විශේෂ බලාපොරොත්තුවක් තියෙනවද විශේෂ බලාපොරොත්තුවක් නැහැ ඉතින් අලුතෙන් මම ටෙලිනාට්‍ය දෙකකට විතර සම්බන්ධ වුණා. ඉතින් ඒවා මේ අවුරුද්දේ විකාශනය වෙන්න තියෙන ඒවා. ඉතින් ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා සහ අලුත් වැඩවලට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒවත් එක්ක ඉතින් කාලය යනවා. ඒ වගේම ඉස්සරහට මම හිතාගෙන ඉන්නේ ඇත්තටම ගුරු වෘත්තියෙන් ඉස්සරහට යන්න. නමුත් ලංකාවේ ඉඳීද කියන තීරණය මගේ තියෙනවා. ඉතින් ඒක බලනවා ඉතින් මොකද්ද කරන්න කියලා. දැන් නෑ ඉතින් කොහෙවත් යන්න හම්බෙන්නේ නෑ පුතේ. මෙහෙම ඉන්න වෙනවා. ඇලස්කාවෙත් කොරෝනා. ඇලස්කාවේ අඩුයි. හැබැයි ඇලස්කාවෙත් රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ ළඟදී එහෙම ප්‍රවෘත්තියක් ඇවිල්ලා තිබුණා. එහෙත් කිහිප දෙනෙක් ලොකුවට නෑ. හර්ෂණගේ මොනවාද 2021 බලමු 2020 මගේ රිච් නාට්‍ය දෙකක් මම හිතන්නේ පටන් ගනී කියලා හිතනවා විශ්වාස කරනවා. ඉතින් නිරෝගිමත් සමාජයක් අපේ රටක් ලෝකයක් තිබුණොත් මම හිතන්නේ ඒ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒකයි ප්‍රාර්ථනාවත්. මේ ඊට අමතරව ව්‍යාපාර කටයුතු ඔක්කොම අඩාල වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම හිතනවා නැවතත් ස්ටාර්ට් එකක් ගන්න ඕනේ. හොඳ ස්ටාර්ට් එකක් අප්‍රේල් වගේ වෙනකොට හොඳ ස්ටාර්ට් එකක් ගන්න ඕනේ. අනිවාර්යයෙන් රයිට් මේ පැත්තෙත් ওই ප්‍රශ්න ටික ඔය විදිහටම අහන්න ඕනේ ඊට පස්සේ අපි සමාප්තියට එන්න ඕනේ ඊට කලින් අපේ ශෂිගේ ගීතයක් කාලේ වුණා ප්‍රේහිතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes 1 2 3 4 නිබර සීතයා මේ උදැසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ නිබර සීතයා මේ උදැසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ ඇසෙද්දි බඹර ගායනා කියන්න කෝපේ ලෙංගතුකම මට සදන්න සිතට වාසනා පිනිබර සීතයා මේ උදැසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ සංසලේනිල් අහස පුරාද අරුණේ ලහිරු පායලා පියාසලාමම එන්නම් ඔබ වෙත පෙම්ලොව ඉඳන් සැනසිලා පිනිබර සිතයා මේ උදැසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ පිනිබර සීතයා මේ උදැසනේ ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ කාටද ආදරේ ඔබේ කාටද ආදරේ ඔබේ කාටද ආදරේ ඔබේ මේ සෑහෙන ප්‍රැක්ටිස් කරාද නැත්නම් ඔක නිතරම කියන ගීතයක්ද? මේ දෙකම තමයි ඔය දෙක කියනවා. ඔය දෙක ගීත නැති. right 2021 මොනවාද ශෂි බලාපොරොත්තු? 2021 ඊශාන ඇත්තටම
දැන් ඔය ඉලන්දාරියු ටෙලිනාට්‍යයට අමතරව තව ටෙලිනාට්‍ය දෙකක් මේ වසරේදී විකාශය වෙන්න එකක් පෙබරවාරි වගේ අනිත් එක මාර්තු වගේ. ඉතින් ඒකෙත් රූගත කිලිම් මේ ජනවාරි වගේ පටන් ගන්න දින ටික ලෑස්ති වෙලා තියෙනවා. නැවත වාරයක් මම ගොඩක් ආදරය කරන නිවේදන කටයුතු වලට මට සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණා වසර කිහිපයකට පසුව. ඒ ටික කරගන්න ඕනි කියලා මට හිතෙනවා. මම හරි ආදරේ නිවේදකයෙක් විදිහට ජීවත් වෙන්න. ඔය දෙක කරනකොට බර යොදපු තව පැත්තක බර අඩු වෙන්න ඉඩ තියෙනවා. ඔබ දේශපාලනය සම්බන්ධයෙන් උනන්දු වෙච්ච කෙනෙක්. ඔබ දැනට දේශපාලනයේ ඉන්න කෙනෙක්. ප්‍රාදේශීය වශයෙන් නමුත් ඔබට එතනින් උඩට එන්න පුළුවන්කමක් තියෙන කෙනෙක්. අතාරිනවද නැත්නම් ඒක බලන්න ඕනි කියන්නේ ඇත්තටම මං නිවේදකයෙක්ගෙන් චරිතයට මාරම ආදරේ. මට ඔයා ප්‍රසන් කරද්දී ඒක දැනෙනවා මෙතන ඉද්දී. එතකොට නළුවෙක් විදිහටත් හරි 2021 දේශපාලනයේ තියෙන ඇත්තටම අභියෝගාත්මකයි. ඒක කොයි වෙලාවෙ තියේද නැති වේද කියන එක කියන්න අමාරුයි. ඒක ජනතා ප්‍රසාදය මත දිනන්නත් පුළුවන් පරදින්නත්. හැබැයි මං හිතනවා අපි තෝරගෙන ඉන්න වෘත්තියේ අපිට හැමදාම රැඳෙන්න අවස්ථාවක් තියෙයි. ඒක සෑහෙන කාලයක් තිස්සේ කරන දෙයක්. දේශපාලනයේ බර අඩු වුණත් කමන්නේ කලාවට බර ටිකක් වැඩි වෙලා කියලා හිතනවා 20යි 21. ඔව් මෙහෙමයි. මම දන්න මම පුද්ගලිකව දන්න බොහෝ දෙනෙක් ඒ කියන්නේ අවංකව දේශපාලනය කරන්න කියලා මගදී හැරුණා. ඒ කියන්නේ ඒ හැරෙන්නේ අවංකව කරන්න ගිහිල්ලා. අවංක නොවන ගොඩක් කට්ටිය චිරහත් කාලයක් කිසිම ගැටලුවක් නැතුව එහෙන් මෙහාට මෙහෙන් එහාට අනේ නිරුපද්‍රිතයි වැඩේ කරගෙන යනවා. ඔයාට එහෙම ෆීල් වෙන්නේ සමහරවිට ඔයා අවංක වැඩ කරපු දෙකේ ඒ රියැක්ෂන් එක ඒ ෆීඩ්බැක් ඒ විදිහට නොලැබුණ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් ඒවත් එක්ක කරන්න. මොකද ඔයාට ඒ ඡන්ද ප්‍රමාණයක් දුන්නු මිනිස්සුන්ගේ හරි මොනවා හරි ප්‍රශ්න ටිකක් විසඳනවා හිතේ ඇතිනේ. ආයි මගේ මැතිවරණය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තියෙන්නේ 20යි 22. එතකොට මට මම දැනට අවුරුදු දෙකක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මම තෘප්තිමත් ජනතාව තෘප්තිමත් ඇති. ඉතින් 20යි 22 තීරණයක් එන්න එපා. ඒ තීරණය මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඒක වෙන කෙනෙක්ට ඇයිද නැද්ද කියන එක. ඉතින් එතනින් එහාට බලනවා. ඉතින් මොකද කරන්න පුළුවන්. දැනට කරපු දේවල් ගැන තමයි සන්තෝෂයක් තියෙනවා. සන්තෝෂයි. ඇත්තටම සන්තෝෂයි. බලන්න ඕනේ. ඒක අනිත් අයට සන්තෝෂද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අනුෂ්කා මොනවද බලාපොරොත්තු 2021? බලාපොරොත්තු කියන්නේ අයියේ ටෙලිඩ්‍රාමා 3ක් එන්න තියෙනවා. මේකත් එක්ක 4යි. මේක නම් දැන් 4 වෙනිදා යනවානේ. අනිත් ඒවා ටෙලිකාස්ට් වෙන්න තියෙනවා. තව ෆිල්ම් එකක ෂූටින් පටන් ගන්න මට අහන්න අමතකුණා ඉන්දියන් මේ ප්‍රොඩක්ෂන් එකට සම්බන්ධව. ඔව් ඉන්දියන් හොරර් මූවි එකක්. ඒකේ හොරර් කැරක්ටර් එකක් හම්බ වුණා. හොරර් කියන්නේ හෙරක්. ඒක ලොකු අවස්ථාවක් අයියේ මේ ඒ කියන්නේ අපි අලුත් කට්ටියට ඒ වගේ chance එකක් ඇත්තටම වටිනවා. මොකද මේකේ කේබල් ඒ මේකප් මේ අනික මට ෂූටින් තිබ්බේ හැමදාම 6:00ට මේකප් දාලා පහුවදා 7:00 විතර වෙනකම් මට හැමදාම තිබ්බේ හොල්මන කෙනෙක් කැරක්ටර් එක. ඒ නිසා ඉතින් ඒක මාර මේ ලෙන්ස් දාගෙන හරි අමාරුයි රෑ නිදි මරගෙන ඉන්න මේ හරි මගේ ජීවිතේ ගත්ත ලොකුම එක්ස්පීරියන්ස් එක. ටෙලිඩ්‍රාමා වලට අමතරව මේ ඉතින් දැන් ආයෙ වෙන ෆිල්ම් එකක ෂූටින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මට මේ නම මතක නෑ මම මතක් කරේ මේ නම මොකක්ද කියලා. ජගත් චමිලා අර මේ සැමීගේ කතාව නෑ ටෙලිඩ්‍රාමා එක තව හිටියේ මොකද කළු කැරක්ටර් මොකද්ද? ස්වංජාත. මේ ඒකේ සමහර වෙලාවට ඒ අර දත් සෙට් දාලා ගැලුම විදුරු මස් තුවාලලා ලේන සමහරව උණ ගැනෙනවා. කෑම කන්නත් බෑ ඒක දාලා. ඒ කියන්නේ නළුවෙක් නිලියෙකුට එහෙමත් පොඩි පේන් එකක් ඇඟේ දරා ගන්න සිද්ධ වෙනවා. සාර්ථක රංගනයක් වෙන. මට ජූස් විතරයි දවසටම ආය උදේ දවල්ට කනවා ආය රැටයි උදේටයි නෑ. කන්න බෑරක දාලානේ ග්ලූ දාලා ඉන්ක් එකක් දාලා තිබ්බේ දත් වලට. ඉතින් කන්න බෑ මු. බට ගහලා දීලා තින්නේ. බටේ ඇත්තට බටේ ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් මගේ ජීවිතේට ඒක වටිනවා. රජිත ඉනාන් කියන්න මොනවද බලාපොරොත්තු? යමක්කමක් තීරණ කාලේ ඉඳලා හැමදාම 31 රැයට තිබුණා බලාපොරොත්තු. පළවෙනි දවසේ මුහුණ දෙන්න. හැබැයි 2021 ලබනකොට 2020 පව් වෙලා 31 රැය බලාපොරොත්තුවක් නෙමෙයි තිබුණේ ප්‍රාර්ථනාවක්. හේතුව මේ කොවිඩ් වසංගතය නතර වෙලා මේ රටේ මිනිස්සුන්ට නිදහසේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වටපිටාවක්, ඒ වගේම කලාකරුවන්ට සංචාර ව්‍යාපාරය වගේම ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ මිනිස්සුන්ට වැඩ කරගන්න පුළුවන් වටපිටාවක් බිහි වෙන්න, නිදහසේ හැම කටයුතුම කරගෙන යන්න පුළුවන් වටපිටාවක් බිහි වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ 2021 ලබා තිබුණු එකම දේ. බලාපොරොත්තුවක් නෙමෙයි තිබුණු ප්‍රාර්ථනාවක්. මම හිතනවා මේ ප්‍රාර්ථනාව මල්පල ගැනුනොත් අපි ඔක්කොගෙන් බලාපොරොත්තු ඉෂ්ට වෙනවා කියලා.
රයිට් මේ අද සහභාගීලා ඉන්නේ ලබන 4 වෙනිදා සිට ඔබ නරඹන්න සූදානම් වෙන ඉලන්දාරියෝ නාට්‍යයට සම්බන්ධ වෙන පිරිසෙන් කොටසක් තවත් පිරිසක් ගෙවල් ඉඳන් වැඩසටහන නරඹනවා ඇති. ඉතින් මේ සියලු දෙනාගේම දක්ෂතා ඔබට නරඹන්නට අවස්ථාව ලැබෙනවා 4 වෙනිදා රෑ 8:00 පස්සේ. එතෙන් සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8:30ට ඔබ සියත ටීවී නරඹන්න. සියත ටීවී ඉලන්දාරියෝ එරංග සේනාරත්න නිෂ්පාද අධ්‍යක්ෂණයක් සමා වෙන්න එරංග සේනාරත්න අධ්‍යක්ෂණයක්. ඒ වගේම නිෂ්පාදනය ශාරා ජයවීර මේට සම්බන්ධ වූ සියලුම දෙනා ටී-බෝයිගේ සිට කැමරා ශිල්පියාගේ සිට සියලුම දෙනා ප්‍රොඩක්ෂන් එකක් සාර්ථක වෙන්නේ සියලු දෙනාගේම දායකත්වය නිවැරදි පරිමාවෙන් ලැබුණොත් විතරයි. සුනන්ද සිල්ලාගේ තිර රචනයක් අපි විශේෂයෙන් කියනවා තවත් වගකීමක් ගන්න චරිතයක්. අඩි වැඩි වශයෙන් ඒ සියලුම දෙනාම ඊටම ගෞරවයෙන් සිහිපත් කළ මේ රාත්‍රිය අපි ඔබෙන් සමුගන්නවා. එක ප්‍රශ්නයක් සියලු දෙනාම නියෝජනය කරමින් මම ශෂිරංගට දෙන්නම්. කෙටියෙන් කියන්න ප්‍රේක්ෂකයන් විදියට මේ වැඩසටහන නරඹන 7 notes නරඹන අය සහ අනිකුත් සියත ටීවී නරඹන ප්‍රේක්ෂකයන් ඉලන්දාරියෝ නැරඹිය යුත්තේයි. තමන්ගේ කතාව එතන තියෙන්න පුළුවන්. මං කිව්ව විදිහට චරිත 4ක් බෝඩින් ජීවිත ගත කරපු අය, ඒ වගේම තමයි තරුණ කාලේ යාළුවෝ විදිහට එකතු වෙලා. ඉතින් මේ හැම කෙනෙක්ටම අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා මේ නාට්‍යයේ තියෙන හිනායන අත්දැකීම් ලබන්න පුළුවන්. ආදරය මේ හැම දෙයක් එක්කම එකට යන්න. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා 4 දෙනා වෙනුවෙන්ම මේ දෙන්න 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනා 6 නේ 6ද 7යිද මන් 6යිද 6 දෙනාම වෙනුවෙන් ආරාධනා කරනවා අපි බොහොම ආදරෙන් සියත ටීවී සඳුදා සිට රාත්‍රී 8:30ට බලන්න ඉලන්දාරියෝ හරියයි කට්ටියට නේ. රයිට්. එහෙමනම් ඒ වගේම අන්තර්ජාලය තුලත් බලන්න පුළුවන් මගේ හැරෙනවා නම් කාට හරි නේද? එහෙනම් ශනිකව අප්ලෝඩ් කරන්න. අන්තර්ජාලයේ සියත ටීවී අන්තර්ජාලයේම මම හිතන්නේ මේ ඕගොල්ලෝගේ සයිට් එකෙන් බලන්න පුළුවන්. රයිට්. මෙහෙමයි මේ පුළුවන් තරම් channel එකේම බලන්න. channel එකේම බලනකොට ඒකේ වෙන පොඩි එකක් නේ වෙන එකක්. ඊට පස්සේ රිවයින් කරලා අර මේ බලන්න පුළුවන්. නමුත් රෑ 8:00 ඉඳන් බලන්න 8:00 ඉඳන් සඳුදා තමයි පටන් ගන්න දවස. එතන ඉඳලා සෑම සතිය දිනකම රෑ 8:30ට ඉලන්දාරියෝ. රයිට්. අපි සමුගන්නවා අද අපේ සංගීත සහෘදීන් පිළිබඳව සිහිපත් කරන්න ඕනේ. සංගීතයේ මෙහෙයවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මානෝජ් පේරිස්, ඩොලක් නරින්දු චතුරංග, ඩොලක් වාද්‍ය ශිල්පියා සමාන ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා. මෙයා මේ පිම්පොන් කියලා එකක් ලියලා මේ එතන ඉස්සරහින් මට පැටලෙනවනේ එතකොට. ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියා නරින්දු චතුරංග, ඩොලක් වාද්‍ය ශිල්පියා චමිල් පෙරේරා, කීබෝඩ් වාද්‍ය ශිල්පියා පුන්සිසි ලහිරු, බේස් ගිටාර් වාදනයෙන් චානක සේනාධීර, ලීඩ් ගිටාර් වාදනයෙන් ලක්ෂ්මන් කන්නංගර, කීබෝඩ් ශශික අතපත්තු. මෙන්න මේ අතේ පත්තු වෙන මිනිස්සයා තමයි මේක වරද්දලා ලිව්වේ ඈ. ඔව් නෑ එතකොට අර හැ ගිහිල්ලා ටක් ගාලා මම වෙන තැනක වදිනවා. එතකොට ඒක හරි අමාරුයි. රයිට්. අපිත් එක්ක ගියා SB Fashion, Fiodel කිරිතේ, තත්ප්‍රතියෙන් රසවත් කිරිතේ එකක්. ඒ වගේම හැදෙන රටේ හදන පාට මල්ටිලැක්, අඳුර මකන සොඳුරු එළිය මෙන් LED. මේ අයත් එක්ක සමුගන්නේ ලබන සෙනසුරාදා රෑ 10 කාලට සතියග සප්තස්වරේත් මේ 7 notes සමගින් හමු වන බලාපොරොත්තු වෙන ප්‍රභූ. අපි දන්න ප්‍රභූ සහ ඔය ප්‍රභූ කෑල්ලේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? එහෙම හිතලා පාවිච්චි වෙච්ච එකක්ද නැත්නම් නෑ වගේ නම අම්මා දාපියා. දාපුවා. අසනල්වනේ. ආසනලුවා. ප්‍රභුදේව. ඒක නිසා මතක් කරන්න. right. Thank you very much. හොඳ ගමනක් තියෙනවා. පරිස්සමෙන් කල්පනාවෙන් යන ගමන දැනගෙන යන්න. බුදු සරණයි දෙවියටයි. right. නිලෝෂි පවන්යා නැවත හැමෝම ස්තුතියි. ඔයාලා දැන් නටන්න ලෑස්ති වෙනවා වගේ යාළුවයි ඔක්කොම එකතු කරගෙන. හර්ෂණ අපි නැවත හැමෝම ජයවා. හොඳින් කරන්න. බිරිඳත් මතක් කරා කියන්න. හරි. මෙන්න මහත්තයෝ. ඔව් කාර්ය බහුල අපිට ලේසිම ටී එක. ටී එක. ඕන්නේ නැහැ නේද ගණන් බලන්න දැන්. හා? රයිට්. අනුෂ්කා නැවත හැමෝම බොහොම ස්තුතියි. ශෂි හරි මෙන්න. ඉවි බොන්න ඕන හොඳට ඉන්න ඕනේ. නේවා. thank you. තාපෝ නෑ තව තියෙනවා මේ. තව තියෙනවා. අලුත් අවුරුදු තෑගි. 1යි 2යි මේ මයික් එක ගලවලා ලෑස්ති නේ අතරේ. තව ඉන්නද කල්පනා ඔය වගේ. යන්. අය තෑගි බෙදනකොට මොන හරි සංගීතයක් දෙන්නකො එනික පොඩි ඉන්ස්ට්‍රුමන්ටල් හරි කමන්න. නැත්තම් නිකන් එන්න පාළුයි වගේ. නෑ එපා දැන් යන්න ඕනේ. දැන් එන්. right. එහෙනම් අපි ඕන් ගියා. අද 2021 වර්ෂයේ පළමු වැඩසටහන අතහිත දුන් සියලු දෙනාට ස්තුතියි. වරද්දක් අඩුපාඩුවක් වුණා නම් මේ සියල්ලටම සමා වෙන්න. ලබන සතියේ සෙනසුරාදා අපි ආපහු හම්බෙනවා. ඒ සති අග සප්තස්වර රිද්මය 7 notes සමගින්.
තිලිසෙන්න හිරු සඳුරන්තරු රසේ කිවා මට ඔබ ගැන තොරතුරු පකිනෙතු යුග මතු පිය වෙන්නතුරු ආදරෙයි මාදරෙයි ඇත තිලිසෙන්න හිරු සඳුරන්තරු රසේ කිවා මට ඔබ ගැන තොරතුරු පකිනෙතු යුග මතු පිය වෙන්නතුරු ආදරෙයි මාදරෙයි කිවා මට ඔබ ගැන තොරතුරු පකිනෙතු යුග මතු පිය වෙනතුරු ආදරෙයි මාදරෙයි ආදරෙයි මාදරෙයි ආදරෙයි මා මනෝජ් පීරිස් ඇතුළු සංගීත කණ්ඩායමට සියත ටීවී නාලිකාවට මගේ ආදරණීය මිත්‍රයාට කලාකරුවන්ට කාර්මික ශිල්පීන්ට ලංකාවාසී සියලු දෙනාටම ආදරෙයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.